හොඳයි නම් මේ මොහොතේදී අපි හැමදිනාම මීට දින 7කට ඉහළදී මිය පරලොව යන කෙරුණු තමන්ගේ ඥාතියා වන පර්සි සෙනවිරත්න පියාණන්ට පරලොවින් සුගතිය පිණිසත් ධර්මාවබෝධය ලැබීම පිණිසත් අප හැම දිනාටම උතුම් ධර්ම දානය පිණිසත් ධර්මය අවබෝධ කර ගැනීමේ උතුම් වටිනාකම පිණිසත් අද දවසේදී අපි හැමෝම සහසම්බන්ධ වන්නේ තථාගත ලෞතර බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී මුළු මඩලින් වදාළා වූ ඒ උතුම් ශ්‍රී සද්ධර්ම ශ්‍රවණය කරලා අපගේ ජීවිතවලට දහම් කරුණු ළඟා කරගෙන ඒ උතුම් ධර්මයේ තුලින් අපේ ජීවිතයට වටිනා කියන නිර්වාණ මාර්ගය පහදාගෙන අපිත් කොහොම හරි අපගේ ජීවිත මරණයටපත් වෙන්නට මත්තෙන් අපි හැමදෙනාටම සංසාර දුක නිවෙන ඒ උතුම් ශ්‍රී සද්ධර්මයේ පිහිට පිළිසරණ ලබා ගන්නටයි අපි හැමෝම මේ මොහොතේදී සහසම්බන්ධ වන්නේ. ඒ නිසා හැමෝම ඊටාම ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් වෙනදාටත් වඩා ඕනෑකමින් මේ උතුම් පුණ්‍ය කටයුතු සඳහා සහසම්බන්ධ වන්න ඕනි. ඒ නිසා හැමෝම සිතේ එක එක දේවල් හිතන්නේ නැතුව වැඩ කටයුතු මොකුත් ගැන හිතන්නේ නැතුව මේ මොහොතේදී මේ තරම් දුරක සිටන් අපි මේ ධර්ම ශ්‍රවණය කරන මේ පැය තුල ඊටාම ශ්‍රද්ධාවෙන් බුදුරජාණන් වහන්සේ කෙරෙහි ගෞරවයෙන් ඒ වගේම මහා සංඝරත්නය කෙරෙහි ගෞරවයෙන් සී සද්ධර්මයට කරන ගෞරවයක් වශයෙන් හැමෝම මහත් ඕනාකමින් මේ ධර්ම කාරණා ටික තමන්ගේ ජීවිතවලට ළඟා කරගන්න හැමෝම දක්ෂ වෙන්න ඕනේ. මා මේ දේශනා කරන ශ්‍රී සද්ධර්මයෙන් බිඳක් හරි ඔබගේ මනසේ තැම්පත් වෙලා ඔබගේ සිත සුවපත් වුණොත් ඔබට දහම් කරුණු ටික හොඳට තේරුණොත් ඔබ ධර්මය නියම ආකාරයෙන් අහපු කෙනෙක් බවට පත් වෙනවා. ඒ වගේම තමයි එහෙම සිහිපත් කරගන්න පුළුවන් තරම් දක්ෂ වුණොත් පමණයි අපට අපගේ මළගිය ප්‍රාණියා වෙනුවෙන් මේ පින්කම අනුමෝදන් කිරීමේ වාසනාව ලැබෙන්නේ. ඇයි මම එහෙම කියන්නේ? පින්වත්නි අපි බණ අහලා නැතුව අපේ සිතේ කුසල කර්මයක් රැස් වෙලා නැතුව අපට අනුමෝදන් කරන්න පිනක් තිබිලා නැහැ. ඒ නිසා හොඳ අවධානයක් යොමු කරලා මේ උතුම් ශ්‍රී සද්ධර්ම දේශනාව කෙරෙහි ඕනෑකමින් ගෞරවයෙන් අහලා සිතේ ධාරණය වුණොත් තමයි අපට මේ පින්කමෙන් රැස් වුණු පින ඒ සෙනවිරත්න පියාණන් වෙනුවෙන් තමන්ගේ ඥාති සහලේ ඥාතියා වෙනුවෙන් අනුමෝදන් කිරීමේ වාසනාව ලැබෙන්නේ. ඒ නිසා හැමෝම ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් ඒ තථාගත බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මය අද අපි අහන්නේ. ඒ බුදුරජාණන් වහන්සේ විසින් වදාළ නිවන් මාර්ග අද අපට අවබෝධ වේවා කියන අදහසින් යුක්තව මේ ධර්ම ශ්‍රවණය සිද්ධ කරගන්නට ඕනේ. ඊට මත්තෙන් අපි හැමදෙනාම ඉතින් බුදුරජාණන් වහන්සේ වදාළා වූ උතුම් වූ ශ්‍රී මුව මඩලින් වදාළ පංචශීල ප්‍රතිපත්තියේ යෙදීම සඳහා හැමදෙනාම තුන් විටක් নমස්කාරය කියන පංචශීල සමාදන් වීම සඳහා. හොඳයි එක්කෙනෙක් හයියෙන් කියන්න. අනුශායන් කියන්න. සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි සංඝං ගච්ඡාමි ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယ ධම්මං සරණං ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယ සංඝං සරණං ගච්ඡාමි අතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි යම්පි සංඝං සරණං ගච්ඡාමි ආගමනං සම්පුන්නං අහනුවන්තේ ආනාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි
අදින්නා දානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා සික්ඛාපදං සමාදියාමි. ආමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. ආමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මච්චපමා දත්තානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. උතුම් තිසරණ සහිත වූ උතුම් තිසරණ සහිත වූ මා සමාදන් වූ මේ සීලය මා සමාදන් වූ මේ සීලය ජීවිතයේ යහපත පිණිසද ජීවිතයේ යහපත පිණිසද අරලොව සුගතිය පිණිසද පරලොව සුගතිය පිණිසද නිවන අවබෝධ වීම පිණිසද අවබෝධ වීම පිණිසද හේතු වේවා. හේතු වේවා. කරණේන සද්ධින් පංච සීලං ධම්මං සාදුකං සුරක්ෂිතං කତ୍වා අප්‍රමාදේන සම්පාදේත. සාදු සාදු. හොඳයි ශ්‍රද්ධාවන්ත පින්වතුනි, අපි මේ උතුම් වූ ධර්ම දේශනාමය පින්කම සඳහා සියලු දෙවියන්ට ආරාධනා කරමින් ධර්ම දේශනාව පටන් ගන්නවා. ඔබත් සිතේ නරමුණු කරන්න. සියලු දෙවියන්ද මේ උතුම් වූ ධර්ම දේශනාව සඳහා සහසම්බන්ධ වෙත්වා. දෙවියන්ට ධර්ම අවබෝධය පිණිස මේ දහම් කරුණු සුවසේ ශ්‍රවණය කිරීමෙන් අවබෝධ කරගන්නට දෙවියෝද මේ පින්කමට පැමිණෙනවා. ඔබ ඉන්න ස්ථානවල සිටම සිතෙන් අරමුණු කරන්න. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා. සාදු සාදු සාදු. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. යං කිංචි දුක්ඛං උපජ්ජමානං උපජ්ජති සබ්බන්තං ඡන්ද මූලිකං ඡන්ද නිදානං ඡන්தோ හි මූලං දුක්ඛස්සාති. සාදු කියන හැමදාම. හොඳයි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වතුනි, මේ මොහොතේදී අපි හැමදෙනාම මේ එකතු පහළ වෙලා ඉන්නේ බොහෝ දුර බැහැර සිටින නමුත් හැම දිනම එකම ස්ථානයකට සහසම්බන්ධ වෙලා මේ මොහොතේදී සාමින් වහන්සේ ඉදිරියේ සිට මේ උතුම් ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කරනවා කියන අදහස ඇති කරගන්න. ඒ නිසා පින්වතුනි, අපි දීර්ඝ කාලෙකින් අපට ලැබුණු මේ උතුම් බුද්ධෝත්පාද කාලය මේ විදිහට දින දින ඉක්මනින් ගෙවි අවසන් වීගෙන යනකොට අපගේ ජීවිතවලට කුසලයක් රැස් වෙන සද්ධර්මයක් අන වැකින වටපිටාවක් ලැබෙන්නේ ඉතාමත් කලාතුරකින්. මීට බොහෝ කාලයකට පෙරත් සම්මා සම්බුදු රජාණන් වහන්සේලා මේ ලෝකේ වුණ තරම් පහළ වුණා. නමුත් අපිට ශ්‍රී සද්ධර්මයක් කන වැකෙන්න තරම් වාසනාවක් නොතිබෙන්න ඇති. ශ්‍රී සද්ධර්මය අවබෝධ කරලා මේ ඉපදෙමින් මැරෙමින් යන සංසාර ගමන සදාහටම නතර කරගන්න තරම් ප්‍රඥා ඇසක් පහළ කරගන්න අපිට ලැබිලා නැහැ. එහෙම ලැබුණා නම් අද ඔබ ඔතන ඉන්නේ නැහැ, ස්වාමීන් වහන්සේ මෙතන ඉන්නේ නැහැ. ඉතින් ඒ නිසා අපිට මේ ලැබිච්ච අවස්ථාව නැවත වරක්
තවත් භවයකට කරා තවත් සංසාර ගමනකට කරා යාමට අපි ඉඩ තියන්න හොඳ නැහැ. මොකද බුදුරජාණන් වහන්සේලා ලෝකේ පහළ වෙනවා ශ්‍රී සද්ධර්මයේ දේශනා කරනවා ආය අති දීර්ඝ කාලයක් එන්නේ අබුද්ධෝත්පාද කාලය. බුදුවරු මේ ලෝකේ උපදින්නේ නැති කාලය. ඒ කාලෙත් අපි මිනිස්සු වෙලා මේ ලෝකේ උපදිනවා. හැබැයි ඉපදුනාට මේ ලෝකේ බුදු කෙනෙක් ජීවමාන වෙන්නේ නැහැ. ශ්‍රී සද්ධර්මයක් ජීවමාන වෙන්නේ නැහැ. එහෙනම් ආර්ය මහා සංඝරුවන මේ ලෝකේ පහළ වෙන්නේ නැහැ. බුදුරුවන, ධම්රුවන, සංඝරුවන නැති තැන මේ ලෝකයේ කොහොම තත්ත්වයක්ද කියලා අපට අද දවසේදී අපේ සමාජීය වටපිටාවෙන් දැනගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඒ නිසා ඔබටත් මටත් ඉතා දීර්ඝ කාලෙකින් ගෞතම බුදුසසුන ලැබුණා. ඒ බුදුසසුනේදී මිනිස්යන් වෙලා උපදීමේ වාසනාවක් ලැබුණා. ඒ උතුම් බුදුසසුනේම සද්ධර්මයේ තියෙන වටපිටාව, සද්ධර්මයේ ඇහෙන වටපිටාවක මහා සංඝරත්නයේ වැඩ සිටින කාලෙකත් අපි උපත ලබන්න තරම් මහා පිනැතියන් බවට පත් වුණා. ඉතින් මේ පිනෙන් අපි නැවත නැවතත් කරගන්න ඕනේ භව කතර දුරු කරන ඒ උතුම් ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කළා තම තමන්ගේ ජීවිතයට ධම්මස පහල කරගන්න තරම් දක්ෂ වෙන්න ඕනේ. අපි හැමෝටම පින්වතුනි ප්‍රඥාව කියලා දෙයක් තියෙනවා. ප්‍රඥාවෙන් තමයි අපිට මේ ධර්මය අවබෝධ කරගන්න පුළුවන්කම තියෙන්නේ. සාමාන්‍යයෙන් අපි දෙයක් කල්පනා කරනකොට ගෘහස්ත ජීවිතයේ දේවල් හිතනකොට රැකී ආරක්ෂා කටයුතු කරනකොට තියෙන නුවණ නෙමෙයි ප්‍රඥාව කියලා කියන්නේ. ඉතින් පින්වතුනි දැනුම සහ දේවල් ඕන තරම් අපේ ජීවිතවල තියෙනවා. අපි දන්නවා කරුණු කාරණා. මේ ලෝක පිළිබඳව, වෙනත් ලෝක පිළිබඳව, මේ විශ්ව ධාතු පිළිබඳව නොයේක ආකාරයේ දේවල් අපි දන්නවා. නමුත් අපි කාටවත් ප්‍රඥාසක් පහළ වුණේ නැහැ. ඒ නිසා බුදු කෙනෙක් ලෝකෙට පහළ වුණාම තමයි මේ ප්‍රඥාස මේ ලෝකෙට විවර වෙන්නේ. ධම්මචක්කුන් උදපාදි කියලා තියෙනවනේ. මේ දහම් ඇසක් පහළ වෙනවා මේ ලෝකෙට. මොකන්ද? මේ ලෝකය කියලා කියන්නේ කුමක්ද? ලෝකයෙන් එතර වෙන්නේ කොහොමද? ඒ වගේම මේ ලෝකෙන් එතර වුණාම තියෙන ඒ උතුම් ශාන්තිය වෙන නිවන කියන්නේ මොකක්ද කියලා මේ මිනිස්සුන්ට බුදුරජාණන් වහන්සේ ගමෙන් ගමට දේශයෙන් දේශයට වදිමින් අති උතුම් ශ්‍රී සද්ධර්මයේ දේශනා කරනවා. ප්‍රඥාවන්ත මිනිස්සු මේ ධර්මය අහලා හොඳට නුවණින් මෙනෙහි කරනවා. මේ ධර්මය අහනකොට පින්නතුනේ එකඟ සිතින් අහන්න ඕනේ. ඔබට කනට ඇහෙන මේ සවන් ධර්මපදය ඔබ සිතෙන් හොඳට ධාරණය කරගන්න වාසනාවන්ත වෙන්න ඕනේ. අන්න එහෙම වුණාම තමයි ඔබට මානසිකාරය කරන්න යම් දහම් කරුණු ටිකක් මනසේ තැම්පත් වෙන්නේ. ඒ තැම්පත් වෙන ධර්ම කරුණු ටික එකින් එක හිමින් නුවණින් විවේකී මනසින් මෙනෙහි කරන්න ගත්තාමයි අර ධම්මචක්කුන් උදපාදී කියන දහම් මැස පහළ වෙන්න පටන් ගන්න. එහෙම නැතුව වෙන මොන දේ මෙනෙහි කරත් දහම් මැසක් නම් පහළ වෙන්නේ නැහැ. අන්න ඒ නිසා කියනවා යෝනිසෝ මනසිකාරය අවදි කරගන්නවා කියලා. නේද? යෝනිසෝ මනසිකාරය. අපි දැන් උදේ ඉඳන් රැ වෙනකන් පවත්වන 100ට කියන්නේ අයෝනිසෝ මනසිකාරය. ඒක සසර දුක්ගිනි නිවෙන මනසිකාරය නෙමෙයි. මේ ලෝකේ තණ්හාව ෂය කරන මාර්ගයට පිළිපන්නා වූ නුවණක් වැඩෙනවා නෙවෙයි. ඒ නිසා අපට ඒ යන්න තියෙන සසර ගමනට යන වැඩ පිළිවෙල අපිට තියෙනවා. ඒ නම් රැ වෙනකම්. ඔබටත් මටත් අපගේ සිත වැඩ කරන ආකාරය, අපගේ සිත හැසිරෙන ආකාරය දිහා ඔබ ටිකක් සිහියෙන් බලනවා නම් කොච්චර තේරෙනවද අපට අපගේ සිත්වල මේ දුවන්නේ මොනවද? මේ හටගන්නේ මොන සිතුවිලිද? මේ යන්නේ කොයි පැත්තටද? ඒක මේ අවිද්‍යාවක් නෙමෙයි. අපගේ නුවණින් අපටම තේරුම් ගන්න පුළුවන් ප්‍රායෝගික වැඩපිළිවෙලක්. ඒ නිසා අපි හැමෝගෙම සිත්වල උදේ ඉඳන් රැ වෙනකන් ජනිත වෙන සිතුවිලි වලින් අපට නිගමනයකට එන්න පුළුවන්. ඇත්තටම මගේ සිත සසරෙන් එගොඩ වෙන ධර්මයකට තියෙන්නේ නැත්තම් සසරට යලි යලි එකතු වෙන පැත්තටද වැඩ කරන්නේ කියලා. ඉතින් ඔබට තේරෙනවා නම් ඔබ දන්නවා මේ මොහොතේදී අපිට එහෙම මානසිකාරයක් මනසිකාම ඉපදිලාද නැද්ද කියලා. අන්න ඒ වගේ Tamanට දැන දැකගෙන යන්න පුළුවන් ප්‍රායෝගික මාර්ගයක් තමයි බුදු කෙනෙක් මේ ලෝකෙට පෙන්වා දෙන්නේ. පෙන්වා දීලා තියෙන්නේ. ඒ නිසා අපි බලමු අද දවසේදී මේ බුදුරජාණන් වහන්සේ පෙන්වා දීපු ඒ උතුම් ශ්‍රී සද්ධර්ම මාර්ගය කුමක් වගේ දෙයක්ද? කොහොමද අපි ඒකට පිළිපදින්නේ? කොහොමද අපගේ සිතත් මේ ජීවත් වෙන්න තියෙන තව අවුරුදු 10 15 තුල කාලය තුල මේ නිර්වාණ මාර්ගයකට ප්‍රතිපදාවකට අපේ මනස ගොඩනගන්නේ කියලා අපි හැමෝම ඉතාමත් ගෞරවයෙන් හොයා බැලිය යුතුයි. ගවේෂණය කළ යුතු වෙනවා පින්නතුනි. ඉතින් ඒ නිසා
අද දවසේදීත් මම ඔබ ඔයාලට බුදුරජාණන් වහන්සේ විසින් දේශනා වදාළ උතුම් ශ්‍රී සද්ධර්ම දේශනාවක් වෙන සලායතන සංයුක්ත නිකායේ සලායතන සංයුක්තියේ තියෙන හරි හොඳ සූත්‍රයක්. අපි හැමෝටම ගැලපෙන සූත්‍ර දේශනාවක්. ඒ සූත්‍ර දේශනාව භද්‍රක සූත්‍රය. ඒ සූත්‍රය අපි ටිකක් සාකච්ඡා කළා. අපේ දහම් මැස විවර කර ගැනීම සඳහා දහම් කරුණු ටිකක් හොඳට ඉගෙන ගනිමු. හොඳට ශ්‍රවණය කරමු. පින්වත්නි, බුදුරජාණන් වහන්සේ කරා මේ භද්‍රක දවසක් බුදුරජාණන් වහන්සේ මොන වෙලෙන් ඇවිල්ලා හරි ලස්සන ප්‍රශ්නයක් අහනවා. මොකක්ද අහන්නේ? බුදුරජාණන් වහන්සේ මේ ලෝකය දුකයි කියලා මම දන්නවා. මේ ලෝකය ඒකාන්තයෙන් දුකයි. දුකක්මයි ජීවිතය. අපි ජීවත් වෙන ජීවිතයත් මහා දුකින් පිරුණු ජීවිතයක්. ඉතින් මේ දුකෙන් එතර වීම සඳහා යම් මාර්ගයක් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නම් මේ තණ්හාව නැමැති හුල උදුරා දමලා මේ භව කතරින් නිම වෙන්න, මේ භව කතරින් ඉක්කොල වෙන්න තථාගත බුදුරජාණන් වහන්සේ ධර්මයක් දේශනා කරනවා නම් ඒ බඳු ධර්මයක් මට දේශනා කරන්නේ නම් මැනවි. ඉතින් මොකක්ද අහපු ප්‍රශ්නය? මම මාතෘකා කළ ගාථාවට අනුව යම් කිංචි දුක්ඛං උප්පජ්ජති. යම් තැනක මේ දුක කියන දේ උපදිනවා නම් ඒ කුමක් නිදාන කොටගෙනද? කුමක් ඇසුරු කරගෙනද? කොහොමද මේ දුක උපදින්නේ? ඒ දුකෙන් මිදෙන මාවතක් මට කියා දෙන්න කියලයි බුදුරජාණන් වහන්සේගෙන් හරි තාම ප්‍රඥාවන්ත ප්‍රශ්නයක් විමසා වදාළා. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ ප්‍රශ්නේ අහපු ගමන්ම මේ භද්‍රකගේ නුවණ ගැන බුදුරජාණන් වහන්සේ තීරණය ගන්නවා. මෙයා හොඳ නුවණක්කාර කෙනෙක්. අද අපි කෙනෙක් අහයි බඳු ප්‍රශ්නයක්. ඔබ ටිකක් හිතලා බලන්න. අද අපි ස්වාමීන් වහන්සේ නමකගෙන් කාගෙන් හරි අහයිද මේ වගේ ප්‍රශ්නයක්, මේ වගේ ප්‍රඥාවන්ත ප්‍රශ්නයක් අපි කාටවත් ඉබඳු 100ක් ඉපදිලා තාම නැති වෙන්න පුළුවන් තියෙනවා. පුළුවන්. ඉතින් පින්නතුනේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ භද්‍රක. දැන් භද්‍රක මම භද්‍රක කියලා භද්‍රකගේ නම කියනකොට ඔබගේ නම කියනවා කියන ආකාරයෙන් ඔබ සිතා ගන්න. ඉතින් භද්‍රක ඔබට මේ ඔබගේ ගම් දනව්වල ඔබගේ නගරේ ඔබට හිත කැමති අය ඉන්නවා. තේරෙනවද? දැන් මේ බුදුරජාණන් වහන්සේ අහන්නේ මේ භද්‍රක ගාමිණීගේ භද්‍රකය මේ ගමේ ඔබගේ මේ දනව්වේ ඔබගේ මේ ගමේ ඔබට හිත කැමති ඔබ ගොඩාක් ආදරය කරන ඔබට කලණ මිතුරු වූ අය ඉන්නවා. බුදුරජාණන් වහන්සේ අහන ප්‍රශ්නේ. භද්‍රක කියනවා එහෙමයි ස්වාමීනි. මට ගොඩාක් හිතයිසි මට ගොඩාක් ලෙන්ගතු අය මේ ගමේ මගේ ගමේ ඉන්න ඕන තරම්. ඒ වගේම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා භද්‍රකය ඔබට මේ ගමේ අමනාප අය ඉන්නවා. ඔබ කැමති නැති ඔබගේ සිතට රුචි නැති අය මේ ගමේ ඉන්නවා. ස්වාමීනි එහෙමයි. මගේ මේ හිතට අකමැති අය, මගේ හිතට ගැටීමක් ඇති අය, මම අකමැති අයත් මේ ගමේ ඉන්නවා. හොඳයි බුදුරජාණන් වහන්සේ අහනවා භද්‍රක ඔබට කොටසක් හිත වෙන්නත් කොටසක් අහිත වෙන්නත් මොකක්ද තියෙන ගැටලුව? දැන් ඔයගොල්ලෝ හිතන්න ඔයගොල්ලන්ගේ පවුල්වල ඔයගොල්ලන්ට රුචියයි ඉන්නවා නේද? ඔයගොල්ලන්ගේ යාළු මිත්‍රාදී ගොඩාක් අය ඉන්නවා මේ ගමේ. නමුත් ඔයගොල්ලන්ට තරහකාරියෝ ඕන තරම් ඉන්න පුළුවන්කම තියෙනවා. වෛරීසිත ඇති වෙන අයත් ඉන්නවා. බුදුරජාණන් වහන්සේ අහනවා භද්‍රකගෙන් භද්‍රක මේ වගේ එකම ගමක ඉන්න එකම පිරිසක් කොටසකට හිත හොඳ වෙන්නත් කොටසකට අහිත වෙන්නත් කොහොමද ප්‍රශ්නේ? කොහොමද හේතුව කියලා භද්‍රකගෙන් අහනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ අහනවා භද්‍රක ඒ බඳු දෙයක් ඔබට වැටහෙනවා නම් ඒ පිළිබඳව පවසන්න. දැන් ඔබගේ සිතෙන් ඔබ අහලා බලන්න. ඉතින් භද්‍රක කියනවා ස්වාමීන් බුදුරජාණන් වහන්සේ මගේ මේ ගමේ ඉන්න අයගෙන් හිත කැමති අය ඉන්නවා නම් ඒගොල්ලෝ කෙරෙහි මට මගේ හිතේ මනාප බවක් තියෙනවා නේ. කැමැත්තක් මගේ හිතේ ඒගොල්ලෝ කෙරෙහි පවතිනවා. අන්නේ කැමැත්ත නිසා තමයි මට ඒගොල්ලෝ රුචි. මම දකින්නේ ඒගොල්ලන්ව ප්‍රියයි. මම ඒගොල්ලන් එක්ක හමු වෙන කතා බහ කරන්න මට ප්‍රියයි. හැබැයි ස්වාමීන් බුදුරජාණන් වහන්සේ මේ මං අකමැති අය කෙරෙහි මගේ හිත කැමති වෙන්නේ නැහැ. මගේ හිත ඒගොල්ලෝ කෙරෙහි යෙදෙන්නේ නැහැ. මගේ මනාප බවකුත් නැහැ. ඒ මොකද මගේ හිතේ ඒගොල්ලෝ කෙරෙහි දැඩි කැමැත්තක් ඇත්තේ නැහැ. දැඩි කැමැත්තක් නැති නිසා මට ඒ අයව ඒ තරම් විශේෂ වෙන්නේ නැහැ. එහෙනම් භද්‍රක කියනවා බුදුරජාණන් වහන්සේලා අහනවා භද්‍රක මේට හේතුව කොහොමද? එතකොට භද්‍රක හරි ප්‍රඥාවන්තයි කියන ස්වාමීන් මට ඒ කෙරෙහි ඒගොල්ලන් කෙරෙහි මගේ හිතේ චන්ද රාගයක් තියෙනවා. මොකද්ද තියෙන්නේ? චන්ද රාගයක්. චන්ද රාගය කියන්නේ කැමැත්ත. සිතෙන් ඒ අය කෙරෙහි හිතලා ගත්තා වූ
ඇලීමක් කැමැත්තක් තියෙන නිසා කියනවා මට ඒ අය රුචි කැමැත්තක්. එහෙනම් මේ කැමැත්ත හෝ අකමැත්ත ඇති වෙන්න හේතුව බුදුරජාණන් වහන්සේ දැන් එයාටම අවබෝධ වෙන විදිහට තමයි කතා කරන්නේ. තේරුණා? එතකොට දැන් ඕගොල්ලන්ට තේරෙන්න ඕනි මගේ හිතේ රුචියක් කැමැත්තක් බලවත් චන්දරාගයක් තියෙනවා නම් මම ඒ අයට ගොඩාක් කැමැත්තෙන් ඉන්නේ. ගොඩාක් ඒ අය දකින්නකොට සතුටුයි මට. ඒ අය කතා කරනකොට සතුටුයි මට. මගේ සතුට පවතින්නේ අන්න ඒ අය මත. නේද? හොඳයි. එහෙනම් හිතෙන් වැඩි උනන්දුවක් නැතිනම් ඒ අය කෙරෙහි මට ගැටීමක්. ඒ අය කෙරෙහි මම වැඩි උනන්දුවක් දක්වන්නේ නැහැ. එතකොට බුදුරජාණන් වහන්සේට බද්දට කියනවා ස්වාමීනි මේ දුක උපදින්නේ කොහෙද කියලා නැහුවේ. දුක උපදින්නේ කොහෙද? එතකොට බුදුරජාණන් වහන්සේ කියන බද්දට මම ඔබට දුක ඉපදීම පිළිබඳව අතීත ජීවිතය පිළිබඳ කියනවා. ඒ කියන්නේ මම පින්වතුන්ට කියනවා අපි මේ සසරේ ඉපදෙමින් මැරෙමින් එනකොට අනවරාක් සංසාරේ ගොඩාක් ජීවිතවල තිරසන් වෙලා ඉපදුනා. ගොඩාක් නිර්සත්‍යෝ වෙලා ඉපදුනා. ගොඩාක් දුක් විඳින අපායන්හි පැසවි මෙරි ඉපදුනා. මෙන්න මේක දුකයි කියලා කිව්වොත් ඕගොල්ලෝ මට කියයි ස්වාමීන් වහන්සේ ඒ දුක ඉතින් අපි කල්පනා කරාට ඒක ගෙවිලා ගිහිල්ලා ඒක අපි දැන් දන්නේ නෑ. ඔය වගේ උත්තරයක් දෙන්න පුළුවන් නේද? පුළුවන්. ඉතින් ඒ නිසා අතීතය ගැන අපි කතා කරලා ඒක දුකයි නිමයි කියලා කිව්වා කියලා ඕගොල්ලන්ට දුක අවබෝධ වෙන්නේ නෑ. මොකද ඔබගේ සිතෙන් ඒක අරමුණු කරන්න ඔබට පුළුවන් කමක් නැත්තේ නෑ. අනුමාන ඥාණයෙන් යමක් හිතා ගන්න විතරයි පුළුවන්. ඔබට ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ කියන බාධක මම අනාගතය ගැන කියනවා. ඒ කියන්නේ හෙට අපි නොදැක්කා වූ තව මාසෙකින් සතියකින් අවුරුදු ගානකින් මෙන්න මෙහෙම දෙයක් වෙනවා ඔබගේ ජීවිතේ මෙන්න මේක දුකයි කියලා මම ඔබට අනාගතයෙන් කිව්වොත් මේ දුක ගැන ඒකටත් ඔබ පිළිතුරක් දෙන්නේ මොකද්ද? අනාගතයේ තව වෙලා නැති දෙයක්. ඒව වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. ඒ නිසා ඒක දුකයි කියලා පිළිගන්නත් ඔබගේ සිත සූදානම් වෙන්නේ නැහැ. අන්න ඒ වගේ තමයි බුදුරජාණන් වහන්සේ කියන භාග්‍යය. එහෙනම් මම අතීතයේ දුකයි කියලා ඔබට කිව්වා කියලා ඔබ දුක අවබෝධ වෙන්නේ අනාගතයේ මේ විදිහේ මහා දුකක් ඇති වෙනවා කියලා කිව්වා කියලා ඔබගේ සිතට ඒක දැදෙන්නේ නැහැ, කාවදින්නේ නැහැ, ගන්නෙ නැහැ ඔබගේ සිතට. එහෙනම් භද්‍රකය මම ඔබට මේ මොහොතේදීම මේ අසුනේදීම මේ මොහොතේදීම මේ දුක හටගන්නේ කොහෙද? මේ දුක කියන්නේ මොකක්ද කියන එක අවබෝධ කරලා දෙනවා. ඊට පස්සේ භද්‍රක හරි සතුටුනා ස්වාමීන් වහන්සේ ඒකාන්තයෙන්ම මට මේ දුක අවබෝධ කර ගැනීමේ උතුම් වාසනාව ලැබෙන්න ඕන. ඒ නිසා බුදුරජාණන් වහන්සේ මට එබඳු දහමක් දේශනා කරනවා නම් ඉතා මැනවි කියලා බුදුරජාණන් වහන්සේට නැවතත් ආරාධනාවක් කළා. ඉතින් බුදුරජාණන් වහන්සේ කියනවා භද්‍රකය ඔබ හොඳින් හිතලා බලන්න ඔබට මේ ගමේ අපි කතා කළා වගේ මේ ගමේ ඔබගේ පවුල් වල ඥාති හිතයිසින් කොච්චර ඉන්නවද ඔබගේ හිත කැමති. ඔබ කිව්වා ඒට හේතුව චන්දරාගය කියලා. නේද? චන්දරාගය. එතකොට බුදුරජාණන් වහන්සේ කියනවා මේ චන්දරාගය කියන එක තමයි මෙන්න මේ ඇලීම. මේ චන්දරාගය ඔබගේ සිතෙන් දැඩිව අල්ලාගෙන ඉන්න බව තමයි මේ දුකට මුල. ඒ නිසා තමයි ඔබට ඔබ ප්‍රිය කැමති, ඔබ හිත කැමති කෙනෙක් විනාශස්භාවයට පත් වෙනවා නම් මරණයට පත් වුණොත් නේද? නැසුණා, එයා විනාශ වුණා කියලා ඔබට අහන්න ලැබුණොත් අපි කියමු දකින්න හම්බෙන්නේ නැහැ. නමුත් ඔබට ටෙලිෆෝන් කෝල් එකක් එනවා මගේ පවුලේ මේ ඥාතියා මෙන්න මේ මොහොතේදී මරණයට පත් වෙලා කියලා. ඔබගේ සිතට මොකක්ද ඇති වෙන්නේ? තම තමන් අහලා බලන්න තම තමන් හිතේ. දැක්කේ නෑ ඔබ තව. ඔබගේ සිතට මොනවද දැනෙන සිතුවිලි කන්දක්. එකපාරට සමහරුන්ට උන්හිටි තැන් පවා අමතක වෙනවා. සමහරු පොළොවේ ඇදගෙන වැටෙනවා. සමහරුන්ට සිහි නැති වෙනවා. ඇයි මේ මොහොතකට කලින් හොඳින් හිටපු මිනිස්සයාට අර දුරකථන ඇමතුම අල වචනයක් කතා කරගන්න බැරි වෙන මොහොතට ඊතරම් පීඩනයක්, ඊතරම් මානසික දුකක්, ඊතරම් උහුලා ගන්න බැරි තරම් මහා ව්‍යසනයකට ඒ හිතපත් වෙන්නේ සිහිමුර්ජාවට පවපත් වෙන්නේ කුමක් හේතු කොටගෙනද පින්වත්? මෙන්න මේවා හරි ප්‍රායෝගිකයි. තවත් බණක් නෙමෙයි අපේ ජීවිතේ පවතින ඇත්ත කතාව තමයි මේ අපි ප්‍රායෝගිකව කතා කරන්නේ. ඉතින් හිතලා බලන්න භද්‍රකය ඔබගේ මේ හිත කැමති කෙනෙක් මේ ගමේ ඔබගේ හිත කැමති ඔබගේ යහළුවෙක් ඔබට ආරංචියක් එනවා මරණයටපත් වුණා කියලා, විනාශයටපත් වුණා, වදබන්ධනයටපත් වුණා කියලා ඔබට පණිවිඩයක් ආවොත්, ආරංචියක් ආවොත් ඔබට කොහොමද දැනෙන්නේ?
ස්වාමීන් වහන්සේ මට සිහි මුද්‍රා පවා වෙන්න පුළුවන්. මම හිත කැමති කෙනෙක් නැසුණා වෙනසුණා කියලා මගේ හිතට එන දුක දරා ගන්න පුළුවන් කමක් මට නැති වෙන්න පුළුවන්. ඉතින් බුදුරජාණන් වහන්සේ එහෙම කර්ම කාරණා යාට අවබෝධ කරනකොට යාට තේරුණා එහෙනම් මගේ හිතෙන් යම් කිසි කෙනෙකුට බැඳීමක් චන්ද්‍රාගයක් යම් කිසි කෙනෙක් කෙරෙහි විශේෂිත වූ හැඟීමක් තියෙනවා නම් ඒ කාන්තයෙන් කියන නැති වෙනොත් ඒ කෙනාට යම් කරදරයක් වුණා කියලා දැනුනොත් මට මහත් දුකක්පත් වෙනවා මහත් දුකක් එනවා. එහෙනම් මේ දුකට හේතුව කුමක්ද? ඡන්ද රාගය. ඒකයි චන්දෝහි මූලං දුක්ඛස්ස කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරේ. එහෙනම් බුදුරජාණන් වහන්සේට භද්‍රකම කියනවා ස්වාමීනි ආශ්චර්යයි අద్භූතයි. අద్භූතයි. ස්වාමීනි බුදුරජාණන් වහන්සේ සත්‍යක්මයි පැවසුවේ. කුමක්ද? ඒකාන්තයෙන් ඡන්ද රාගයේ දුකට මුල කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. මට ස්වාමීනි හොඳින් අවබෝධ වුණා මං හිත කැමති කෙනෙක් මට සතුට දෙන කෙනෙක් මගේ ජීවිතයට විශේෂ වූ කෙනෙක් නැසුනොත් මිය පරලෝකියොත් වෙනස්ලා ගියොත් වදබන්ධනයටපත් වුණා කියලා මට ආරංචියක් ආවොත් මට මෙබඳු පීඩනයකට මාවපත් වෙනවා. මෙබඳු සිත වික්ෂිප්ත භාවයකටපත් වෙන්නේ ඒ කෙනා කෙරෙහි මගේ හිතේ විශාල බැඳීමක් පවතිනවා. ඒ කෙනා කෙරෙහි මට විශාල ඡන්ද රාගයක් පවතිනවාමයි. ඒ නිසාමයි මට මේ දුක එන්නේ කියලා භද්‍රකම පිළිතුරු දෙනවා. ඉතින් ඊට පස්සේ භද්‍රක කියනවා ස්වාමීනි බුදුරජාණන් වහන්සේ මට ඉන්නවා පුතේ. එයාගෙනම චිරවාසී. එයා ඉන්නේ මේ නගරේ ගොඩාක් දුර ඈත ඉගෙන ගන්නට ගිහින් එයා ඉන්නේ සමහරට අපේ ජීවිතවලම වගේ තමයි. ඔයගොල්ලන්ගේ පුතාලා දුවලා බොහෝ දුර ඉන්න පුළුවන් ඉගෙන ගන්නට ගිහින්. නමුත් මේ භද්‍රක කියනවා ස්වාමීනි මට උදේම ඇහැරෙනකොට මගේ පුතාව තමයි ඉස්සෙල්ලම මතක් වෙන්නේ සිහිපත් වෙන්නේ. ඉතින් ස්වාමීනි බුදුරජාණන් වහන්සේ මං හරි ඉක්මනටම පණිවිඩ කාරුවෙකින් පණිවිඩයක් යවනවා මගේ පුතාට මොකද වුනේ? එයා හොඳින් ඉගෙනීම් කටයුතු කරනවද? එයා හොඳින් ඉන්නවද කියලා බලන්න මං ටක්දාලා පණිවිඩ කරුවෙක් යවනවා. අද වගේ මේ Zoom cards එන ටෙලිෆෝන් එදා කාලේ තිබුණේ නැහැ. නමුත් අපි හැම 36ම අපිට විශේෂ වෙච්ච අයට කෝල්ස් අරගෙන ඔයලා බලනව නේද? එයා හොඳින් ඉන්නවද? එයාට මොකද සංගීතේ? මෙන්න මේ වගේම තමයි. දැන් බලන්න මීට අවුරුදු 2564කටත් කලින් තථාගත බුදුරජාණන් වහන්සේ දේශනා කළ ශ්‍රී සද්ධර්මයන් අද ඔබගේ මගේ ජීවිත තුළ පණවිඩ කියන කතාවත් එක්ක මේ ධර්ම දේශනාව සම්බන්ධ වීගෙන යනකොට උන්චිවත් වෙනසක් තියෙනවද බලන්න මේ ප්‍රායෝගික දහම් මගින් මේ ප්‍රායෝගික ජීවන කතාවේ මේ ප්‍රායෝගික දහමගේ පොඩිවත් වෙනසක් මේ සාකච්ඡාවල තියෙනවද කියලා හොඳට බලන්න. එහෙනම් පින්වත්නි බුදුරජාණන් වහන්සේ දේශනා කරන ධර්මයේ තාව කල්ප 84000කින් මේ ලෝකේ පැවතුණා. එදාටත් ඒක සත්‍යක්ම වෙන නිසා උතුම් සත්‍යයක් කියලායි දේශනා කරන්නේ. ඉතින් මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ගාමිණී කියනවා බුදුරජාණන් වහන්සේ මට මේ පණිවිඩ කරුවා ඇවිල්ලා පුතා හොඳින් ඉන්නවා. සුවයෙන් ඉන්නවා කියලා පිළිතුරක් දෙනකම් මගේ හිතට සැනසීමක් ඇද්දේ නැහැ. එතකිනුත් මට තේරෙනවා බුදුරජාණන් වහන්සේ දැඩි චන්දරාගී දැඩි බැඳීම සිතෙන් මේ තරම් ඒ අය කෙරෙහි බැඳීම නිසා තමයි මට මේ දුක එන්නේ. හොඳයි බුදුරජාණන් වහන්සේ කියනවා භද්‍රක දැන් ඔබගේ චිරවාසීගේ මව ඉන්නවනේ බිරිඳ. මේ බිරිඳ ඔබ දකින්න කලින් දකින්න නැති කාලේ ඔබට මේ බිරිඳ පිළිබඳ හැඟීමක් පහළ වුණාද? කියලා බුදුරජාණන් වහන්සේ ප්‍රශ්නයක් විමසනවා. භද්‍රක කියනවා ස්වාමීනි එසේද දකින්න කලින් මට ඒ කිසිම හැඟීමක් මගේ හිතේ පහළ වුණේ නැහැ. ඔබගේ ජීවිත තුලත් බලන්න. මේ ඇසට ඒ රූප නිමිත්ත පේනෙන තාක් ඒ රූපයේ ඇසට ගැලිලා සිතේ සිතුවිලි පහළ වෙන තාක් සිතෙන් ඇලෙන තාක් ඇලුන් නැති තාක් මට ඇය කෙරෙහි සිතුවිලි පහළ වුණේ නැහැ. ඇයට මරණයටපත් වුණත් ඇය වදබන්ධනයටපත් වුණත් ඇයගේ ජීවිතේ තොර වුණත් මට දුකක් ඇති වුණේ දුකක් ඇති වෙන්න හේතුවක් නැහැ. ඒ මොකද චන්දරාගයක් අපේ සිතේ තාම පහළ වෙලා නැති නිසා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ කියනවා එහෙනම් භද්‍රකය දැන් ඔබට ඔබගේ චිරවාසීගේ මව ඔබගේ බිරිඳ දැකපු දා ඉඳන් ඔබගේ සිතේ සිතුවිලි පහළ වුණ දා ඉඳන් චන්දරාගෙන් ඇය කෙරෙහි බැඳිච්ච දා ඉඳන් ඔබගේ සිතට බලන්න ඇය කෙරෙහි තියෙන බැඳීම. ඇයගේ ජීවිතය තොර වුණොත්, ඇය මරණයටපත් වුණොත්, ඇය වදබන්ධනයකටපත් වුණොත්, ඇයට යම් ව්‍යසනයක් වුණොත් දැන් ඔබට කුමක්ද සිතෙන්නේ? බුදුරජාණන් වහන්සේ අහන ප්‍රශ්න. ඔන්න බලන්න දැන් ඔබලා ගැන සිතලා බලන්න. ඉතින් භද්‍රක ගාමිණී කියන ස්වාමීන් බුදුරජාණන් වහන්සේ මගේ ජීවිතේට යම් අනතුරක් වෙන්න පුළුවන්. ඇයගේ ජීවිතේට යම් දෙයක් වුණොත්, ඇය මරණයටපත් වුණොත්, අදිසිය වදබන්ධනයකටපත් වුණොත්, ව්‍යසනයකටපත් වුණොත් මට සිහි මුර්ජාව වෙන්නේ.
මගේ ජීවිතයටත් පැවැත්මක් නැති වෙයි ස්වාමීනි. තරම්ම මට ඒ කෙරෙහි බැඳීමක් තියෙනවා, චන්දරාගයක් තියෙනවා. එතෙකුණුත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එහෙනම් පාත්‍රක මම චන්දෝහි මූලං දුක්ඛස්සනේ චන්දරාගයේ දුකට මුලයි කියලා දේශනා කරේ අන්න ඔය නිසා. එතකොටත් මේ භද්‍රක බොහොම සතුටින් දේශනාව අනුමෝදන් වුණා ස්වාමීනි එසේමයි ස්වාමීනි එසේමයි බුදුරජාණන් වහන්සේ මනාව ධර්මයක්ම දේශනා කළා. ඒකාන්තයෙන් මේ චන්දරාගය දුකට මුලයි චන්දරාගය නිසාමයි මේ සියලු දුක් දුම්නස් පවතින්නේ කියලා. ඉතින් පින්නතුනි මේ බලන්න කොච්චර ප්‍රායෝගිකද මේ දහම්. අපේ සිත්වලත් මේ කතාවම නෙමෙයිද තියෙන්නේ කියලා හොඳට බලන්න. අපේ සිත්වලත් බැඳීම් 1000ක් නම් පින්වත්නි දුක් කියන්නේ දුක් 1000ක්. බැඳීම් ලක්ෂයක් නම් දුක් ලක්ෂයක්. බැඳීම් 100ක් නම් දුක් 100ක්. බැඳීම් එකක් නම් දුක් එකක්මයි. බැඳීමක් යම් තැනක නැතිනම් එතන දුකක් ඇත්තේ නැහැ. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේ ඉන්න ටික කාලය තුළ තමන්ගේ සිතේ ඇතිවෙන මේ චන්දරාගය කියන දේ ප්‍රහාණය පිණිස පිළිපදින්න. ඔබ හිතලා බලන්න ඔබගේ සිතෙන් බැඳිලා තියෙන තාක් ධර්මතාවයන් ඔබ සමහර විට කිසිම දෙයක් මුලින්ම ඔබගේ දැස් හමුවට ඇවිල්ලා ඔබගේ දැසට පෙනෙන්න කලින් ඔබ ඒ පිළිබඳව ඔබගේ චන්දරාගයක් ඇති වුණාද නැද්ද කියලා ඔබගේ සිතෙන් අහලා බලන්න. ඔබ අද යම්තාක් ගෙවල් දොරවල් ඉඩකඩම් වතු පිටි නෑයන් දුව පුතා මේ විදිහේ යාන වාහන කෙරෙහි ඔබගේ සිතේ යම් බැඳීමක් තියෙනවා නම් ওই දේවල් නැති කාලේ ඔබට තිබුණාද බැඳීමක් නැහැ. ඔබට යම්තාක් දෙයක් ආසාවක් හිතේ හටගත්තා නම් මෙය මට ඕනේ. මේ සඳහා මෙය මට මගේ ජීවිතේට ළඟා කරගන්න ඕනේ. ඔබගේ බිරිඳ කෙරෙහි පුතා කෙරෙහි දුව කෙරෙහි බලන්න ඔය සෑම වස්තුවක්ම ඔබට දුක එන වස්තුවක් තියෙනවා නම් ඒ දේ දකින්න කලින් ඔබට ඒ ගැන හැඟීමක්වත් හිතේ තිබුණේ නැහැ. නමුත් අද වෙනකොට ඔබට කොච්චර දෙයක් ඔබගේ දුක එන වපසරයක් ඔබට එකතු වෙනවාද? ඔබගේ ජීවිතයේ කොයි තරම් බැඳීම් එක්ක මොන තරම් දේවල් අඩුම ඔය භාවිතා කරන භාජනයකට පවා ඔබ කොච්චර හිතෙන් වටිනාකමක් දීලා තියෙනවද? ඒ දෙයක් බිඳුනත් අලුදුනත් පුරුණත් ඔබට දුක එන්නේ නැද්ද? දුක එනවා. ඉතින් ඔබගේ සිතට වෙහසක් එන්නේ නැද්ද? වෙහසක් එනවා. ඉතින් හිතලා බලන්න සවිඥානික අයට මොනතරම් අපි හිතෙන් බැඳිලාද? මේ බැඳීම පින්වතුනි කවදා හරි සමූල වශයෙන්ම සිතෙන් ඉවත් කරන තාක් මේ දුකේ නිවීමක් නම් අපට හොයන්න හම්බෙන්නේ නැහැ. ඉතින් ඒ තාක්කල් බැඳීම් ඇති තාක්කල් මේ සසරේ ඉපදෙමින් මැරෙමින් අපට යන්න සිද්ධ වෙන්නේ ඒ බැඳීම් කෙරෙහි අපේ තියෙන දැඩි චන්දරාගය නිසා. අපි සිතමු මරණාසන්න මොහොතක් ගැන. අපගේ සිතෙන් බැඳිලා තියෙන වස්තුවක් අපට කැමතිම දෙයක් ප්‍රියමනාප දෙයක් අපට සිහිපත් වුණොත් ඒ කෙරෙහි අපේ චන්දරාගය පිහිටනවා පින්වත්. ඒ චන්දරාගය නිසා අපට ඒක යලි යලිත් ලබා ගැනීමේ කැමැත්ත හිතේ පහළ වෙනවා. ඒ නිසා ඒක ගන්න, ඒක දකින්න, ඒක විඳින්න අපිට මොනවද ඕන? ඇසක් ඕන, කනක් ඕන, නහයක් ඕන, දිවක් ඕන, කයක් ඕන, සිතක් ඕන. මේ කියන ආයතන පහක් ඕන. අපි හැමෝටම තියෙන ආයතන පහයි. අපි මේ සත්වයා පුද්ගලයා කියලා නම් දාගෙන හිටියට ඔබට නමක් තිබුණට තව කෙනෙකුට පෞලි ඥාතින්ට නම් තිබුණට හොඳට සිහිපත් කළ බලන්න ඔය නම් තියෙන තැන සත්‍ය ධර්මතාවයන් මොනවද කියලා කොටස් පහක එකතුවක් නේද? ඇසක් තියෙනවා, නාසයක්, කටක්, ශරීරයක්, සිතක්. කන් දෙකක් තියෙනවා. මේ කොටස් පහක එකතුවකට අපි සත්වයා පුද්ගලයා කියලා ඒකට නමක් දාලා තියෙනවා. හොඳට බලන්න ගහක් වැලකුටුනත් අපි බෝඩ් එකක් නමක් දාලා තියෙනවා නම් ඒ ගහ කවදාවත් දන්නවද ඒක එයාගේ නම කියලා? කිසිම කලක ඒ ගහ දන්නේ නැහැ මේ නම මේකට කියන්නේ කියලා. ඒ වගේ අපි මේ ඉපදෙනකොට අපිට නම් තිබුණාද කාටවත්? කාටවත් තිබුණේ නැහැ. එහෙනම් ඉපදෙනකොට අපි මේ ලෝකේ කිසිම දෙයක් ගැන අපගේ හිතේ අදහස් තිබුණාද? නැහැ. යම් දෙයක් දැස් විවර කරලා බලන මොහොතේ මේ දැසට ගැටෙන සෑම රූපයක් අරඹයාම අපේ සිතේ කැමැත්ත පහළ වෙනවා. ඔබ හොඳට බලන්න ඔබ ආසා කරන වස්තුවක් නිවසේ තියෙනවා නම් ඒක දැකපු මුල්ම මොහොත සිතට ගන්න. ඒක ෂොප් එකකින් හරි ඔබ මිලදී ගන්න මොහොතක හරි ඔබ දකින මුල්ම මොහොත පොඩ්ඩක් හිතලා බලන්න. ඒ වස්තුව කෙරෙහි ඔබගේ ඇස සහ ඒ වස්තුව එකටම ගැටෙන මොහොත, එකටම සම්බන්ධ වෙන මොහොතේ ඔබගේ සිතට ඇති වුණා වූ සිතුවිලි කන්ද, ඒක ලබා ගැනීම ඇති වුණා වූ, ඒකට ලැබුණා වූ ආසාව,
ඒකට ඇති වුණා වූ ඇල්ම, ඒකට ඇති වුණා වූ චන්දරාගය නිසා ඔබ ඒක ගෙදර ගෙනාවද නැද්ද? ගෙනාවා. අන්න ඒ වගේ තමයි දෙයක් ඇසට ගැටෙන පළවෙනිම මොහොතේ තමයි පින්නතුනි මේ ධර්මතාවය සිද්ධ වෙන්නේ. ඉතින් බුදුරජාන් වහන්සේ දේශනා කරනවා මහණෙනි කියද්දී අපි ඔක්කොටම මේ දේශනා කරන්නේ මුලින්ම දෙයක් ජීවිතයේ චන්දරාගය ඇති වෙන හැටි හොඳට විමසන්න ඕන. ඉතින් බුදුරජාන් වහන්සේ කියනවා මේ ඇහැ කියනකොට බුදුරජාන් වහන්සේ කියනවා මේ ඇහැට රූපයක්, ඇස ඉදිරිපිටට යම්කිසි රූපයක් වර්ණ නිමිත්තක්. ඇස ඉදිරිපිට රූපයක් එනකොට ඒ ඇසයි රූපයයි නිසා අපගේ සිතේ සිතුවිලි පහළ වෙන්න ගන්න. එහෙම නැද්ද? ඔව්ද නැද්ද කියලා ඔබ සිතෙන් දැන් විමසමින් මේ ධර්මය අහන්න ඕනේ. නේ. හොඳට බලන්න ඔබගේ සිතට ඔය ඉදිරියේ තියෙන මොනවාම හරි රූපයක් ඔබගේ ඇසට යොමු වෙනවා නම් ඔය රූපය ඇවිල්ලා ඔබගේ ඇස හරහා සිතට ඇතුල් වෙනවද කියලා? ඔය රූපය ඇවිල්ලා ඔබගේ ඇස ඇතුලෙන් සිත ඇතුලට යනවද මොකවත්? ඔය දේවල් කාරණා. හොඳට බලන්න. ඒ දේවල් ඒ වස්තු තියෙන තැන්වල මේ විදිහට තියෙනවා. නමුත් ඔබගේ සිතේ අදහස් පහළ වෙනවද ඒකෙහි නැද්ද? පහළ වෙනවා. එතකොට ඒ වස්තු ඒ දේවල් ඒ තැන්වලම තියෙනකොට ඒ දේවල් අරඹය ඔබේ සිතේ සිතුවිලි හොගාල ජනනය වෙනවා කියන එක ඔබට තේරෙනවද? නේද? එහෙනම් ඒ වස්තු දේපල කිසිවක් අපේ ඇහැ හාරගෙන අපගේ සිතේ ඇතුළට ගියේ නැහැ. නමුත් දැන් අපිට ඇස් පියාගෙනත් මේ දේවල් කෙරෙහි හොඳට සිහි කරන්න පුළුවන්කම තියෙනව නේද? ඔබට තේරෙනවද එහෙනම් ඒ වස්තු කිසිවක් අපේ මේ ඇහැ හරහා හිතට ගියෙත් නැතිනම් අපේ මේ ශරීර කූඩුවක මේ වස්තු මොකවත් ඇත්තෙත් නැතිනම් අපි එහෙනම් කොහොමද ඇහැ පියාගෙන මේ ලෝකේ මේ විදියයි මගේ මානසික ලෝකේ මේ විදියයි මගේ සිතුවිලි කන්දක් එක්ක තරු මරමල අපි මේ රැස් කරන්නේ අපි මේ හිතන්නේ මොනවා ගැනද? බාහිර වස්තු ගැනද? අපේම සිතුවිලි කන්දක් ගැනද? අපිම රැස් කරගත්ත අපේම සිතුවිලි කන්දක් ගැන නේද අපි මේ උදේ ඉඳන් රෑ වෙනකන් තොර තෝංචියක් නැතුව හිතන්නේ. එතකොට මේ වස්තු කිසිවක් අපට අයිතියක් ඇත්තේ නෑ. මේ ඇහැ අරින මොහොතට පෙනෙන මොහොතට මේ වස්තු මේ ඇහැට වර්ණ නිමිති වශයෙන් පතිත වෙනවා විතරයි. ඔබ ගොඩාක් ඉගෙන ගත්ත අය ඇති. හොඳට හිතලා බලන්න ඇහි දෘෂ්ටි විතානෙට ඔය වස්තු ඇවිල්ලා කිසිවක් ගැටලා ඇතුළට ගියේ නැහැ. ඒ වගේ යම් පරාවර්තන ආලෝකයක් තියෙනවා. යම් වර්ණවත් ගතියක් මේ බාහිර වස්තු ලෝකයේ පිළිබඳ තියෙනවා නම් ඒ වර්ණ රූපේ පමණක්ම අපේ ඇහැට ගෝචරය වෙන්නේ. නේද? දැන් හොඳට තේරුම් ගන්න වතුර බේසමක් අපි ওই නිවසක තියලා තිබුණොත් ඔය වතුර බේසමටත් ඔය ෆෑන් ලයිට් හැම දෙයකම වර්ණ ඡායාවක් වැටිලා තියෙනවද නැද්ද? තේරෙනවද මං කියන එක? එතකොට මේ බේසමේ වැටිලා තියෙන දේවල් ඔය වටේ පිටාවේ තියෙන රූප නිමිති හැම දෙයක්ම අර වතුරට වැටිලා තියෙන ඡායාවක්ද නැද්ද? වතුරේ පිළිඹු වෙන ඡායාවක්. නමුත් ඒවා බේසමට වැඩකුත් නැහැ, වතුරට වැඩකුත් නැහැ. නිකන් ඡායා මාත්‍රයක් විතරයි. ඔබ හිතන්න ඔබගේ ඇසත් මේ බේසම වගේ. ඔබගේ ඇසත් අර බේසමේ තියෙන වතුර ටික වගේ තමයි. ඒකට බාහිර තියෙන සෑම වර්ණ නිමිත්තක්ම නිකන් ඡායා මාත්‍රයක් මේ ඇහැට පතිත වෙලා විතරයි තියෙන්නේ. චලනය වෙන මොහොතක් විතරයි. තේරුණාද? බොරු නම් හොඳට බලන්න. ඔය බලන් ඉන්න ෆෝනෙම්ම හොඳට ඇස් එහෙට මෙහෙට කරලා බලන්න. වස්තු එහෙම යනවද? ඇහි තියෙන වර්ණ රූප ගතිය චලනය වෙනවද? ඒ මෝහය ගෙවා ගන්න ඔබට මේවා ප්‍රායෝගිකව සිදු කරන්න වෙනවා. නේද? හොඳට බලන්න ওই වස්තු වල තියෙන පරාවර්තන ආලෝකයක් මේ ඇහි මතු පිටට පතිත වෙලා තියෙනවා විතරයි. ඉතින් ওই පතිත වෙන මොහොත පින්නක්නි කවමදාකවත් ඔයගේ සජීවී ගතියක්, ජීවී ගතියක් අපිට දකින්න පුළුවන් කමක් නැත්තේ නෑ. හොඳයි අපි කියමු අන්ධ විච්ච කෙනෙක් ඉන්නවා කියලා. අපි එයාගේ ඇහත් විවර කරලා බැලුවොත් එයාගේ ඇහැටත් ওই වර්ණ රූප ගොඩවල් වැටලා තියෙනවද නැද්ද? නිකන් කාචයට මතු පිටට කණ්ණාඩියට රූප ගොඩක් වැටලා තියෙනවා වගේ තියෙනවද නැද්ද? තියෙනවා.
හැබැයි එයා දන්නවද මේ අහවල් ගහ, අහවල් මල, අහවල් කිනා කියලා? එයා දන්නේ නැහැ. එහෙනම් පින්වතුනි අපි එයාට කියනවා අන්ධයි කියලා. එයා දන්නේ නැති නිසා. නමුත් අපේ ඇහැ දන්නවද මේ වැටලා තියෙන ගහක්, ගලක්, මලක් මේ කෙනෙක් පුද්ගලයෙක් කියලා? අපේ ඇහැ කවදාවත් දන්නවද ඒක? ඇහැ කියන්නේ නිකන් කන බොන ආහාරයෙන් හැදෙන මස් කුලියක් විතරයි. කණ්ණාඩියක්, ඔපයක් තියෙන දෙයක් පමණයි. සාමාන්‍යයෙන් කණ්ණාඩියකටත් වැටලා තියෙනවා නම් සියලුම පරාවර්තන ආලෝක කිරණයන්ගෙන් එන පරාවර්තන ගතිය මේ ඇහැටත් කිනුතුනේ පුළුවන්කම තියෙන්නේ බාහිරින් එන පරාවර්තන වර්ණමායා ඡායා ටිකක් වැට ගන්න විතරයි. ඇහි තියෙන ඔපයක් විතරයි. අපි දැන් මේ ඇහැ ගලවලා අතකට ගත්තත් ඒ ඇහැ වටේට කැරපුවොත් ඒකටත් වැටෙනවද නැද්ද ඔය වර්ණ රූප? ඡායාව වැටෙනවා. හැබැයි මේ ඇහැ කවදාවත් දන්නවද මේ වැටෙන ගහක් කොළක් මලක් කියලා? ඇහැට හිතන්න පුළුවන් කමක් නැත්තේ නෑ. ඇහැ නිකන් ඔහේ තියෙනවා. මේ අපිට තියෙන ඇහැ පිළිබඳව අපි හිතෙන් හිතාගෙන හිටියට මගේ ඇහැ මගේ දේවල් කියලා මේවා පින්නතුනේ කන බොන ආහාරයෙන් හැදෙන වර්ණවත් වූ ඔපයක් තියෙන ස්වභාවයක් පමණයි නැහැ කියලා. ඒ ඇහැට කවදාවත් මේ කිසිම වස්තු දේපලකට නම් ගම් සපයන්න පුළුවන් කමක් නැත්තේ නැහැ. ඇයි එහෙම බැරි? ඇහැ හිත නොවන නිසා. නේද? ඇහැ ඇහි ස්වභාවයෙන් පවතිනවා. ආලෝකයක් යම් තැනක තියෙනවා නම් මේ ඇහත් හොඳට පෙනෙන ගතියෙන් තියෙනවා නම් ඒ ආලෝකයේ වැටුනහම බාහිර වස්තු මතට පරාවර්තනයක් පමණක් මේ ඇහැට අරමුණු වෙනවා. වැටලා තියෙනවා. හැබැයි අපේ සිත විසින් ඒ වැටලා තියෙන ආලෝක කිරණවන්ට ඒ වැටලා තියෙන හැඩතලයන්ට නම ආරෝපණය නොකරන තාක් අපිට ඒ පිළිබඳව ඇති දැනීමක් ඇත්තේ නැහැ. ඔබ හිතන්නකෝ S2 අරගෙන ඔබ වෙන දෙයක් කල්පනා කරනවා කියලා. තේරුම් ගන්නවද මම කියන දේ හොඳට වැටහෙනවා ඇති. ඔබ S2 අරගෙන පුටුවක ඉන්නකම් ඔබ සීපත් කරනවා ශ්‍රී ලංකාව ගැන. කොහේ හරි ගැන සීපත් කරනවා. හැබැයි ඔබගේ ඇහැට ඒ වෙනකොටත් ඔය වටපිටාව තියෙන වර්ණ රූප වැටලා තියෙනවද නැද්ද? ඇහැ පෙනෙනවා නම් ඇහැට වැටලා තියෙනවා. හැබැයි ඔබ හිතන්නේ මේ වර්තමානයේ වැටලා තියෙන දේවල් ගැනද නැත්නම් අතීතයක් ගැන හිතේ ඉන්නවද? අතීතයක් ගැන හිත ඉන්නවා. එතකොටත් අර වර්ණ රූප ඇහැට වැටලා ඔහේ තියෙනවා. අපේ සිත ඊට යොමු වෙලා නැහැ. එහෙනම් සිතත් ඇහත් රූපයත් කියන හේතු එක මොහොතක එක ක්ෂණයක සම්බන්ධ වෙනවනම් මේ කියන කරුණ අන්නේ එතකොට අපි ඒක යමක් දෙයක් වශයෙන් මානසිකාරය කරනවා. මානසිකාරයක් සිද්ධ වෙනවා අපේ සිත ඇතුළේ පින්වත්නි අපි නොදන්නවා වුණාට කරුණු කාරණා වශයෙන් අපිට මේ සිද්ධ වෙන ක්‍රියාදාමය මෙන්න මේක. අපි තේරුම් ගන්න ඕනේ මෙන්න මේක. අපේ දැස් පෑදෙන්න නම් මුලින් මේව ධර්මයේ හොඳට අහලා තේරුම් ගන්න ඕනේ. හොඳට බලන්න ඔබ දැන් අතීතය ගැන හිටියට ඇහැ ඉස්සරහින් කුරුල්ලෙක් හරි මොකෙක් හරි ගියොත් තේරෙනවද මං කියන්නේ? සග්ගාල මේ ඔන්න ආයි හිත උපදිනවා අර දැකපු රූපය කෙරෙහි. නේද? අන්න කුරුල්ලෙක් ගියා කියලා ටක් ගාලා ළඟ ඉන්න අයට කියනවා. අන්න සිත ඉපදුණු මොහොත. දැන් ඔබට ප්‍රායෝගිකව තේරෙනවද? එතෙක් වෙලා අතීත අන්තයක අතීත සිතුවිලි කන්දක් එක්ක සිත පැවතුණා. හැබැයි ඇහැ ඉදිරියෙන් කවුරු හරි චලනය වෙනවා නම් හිත මෙහෙට යනවා නම් ටක් ගාලා ඒ රූපයයි ඇසයි සිතයි කියන තුනේ එකතුවෙන් කෙනෙක් ඇවිදිනවා. කුරුල්ලෙක් ගියා කියලා සිතුවිලි පහළ වෙනවද නැද්ද? සිතුවිලි පහළ වෙනවා. එහෙනම් මේ ලෝකේ රූප නැතුව ඇහැක් තිබුණාට ඇති වැඩකුත් ඔබ හිතන්න නිකන් මම ඔබ සෑම දිනම ගිහින් දානවා මේ ලෝකේ රූප නැති තැනකට. ඔබට සිතේ රූපයක් පිළිබඳ අදහස් පහළ වෙයි. මේ ලෝකේ රූප නැත්තම් හැබැයි ඇහැ තියෙනවා. නෑ. right. හොඳයි. එතකොට හොඳට හිතලා බලන්න. එතකොට රූප නැතුව මේ ලෝකේ ඇස් තිබිලා ඇති වැඩකුත් නෑ. නේ. එහෙනම් ඇස් නැතුව මේ ලෝකේ කොච්චර රූප තිබුණත් ඇති වැඩක් තියෙනවද? මේක පේන්නේ නැහැ. අපි දන්නේ නැහැ. ඇහක් නැහැ, ඇහැ තියෙන්නේ. එහෙනම් ඔය දෙකම තිබ්බත් වැඩක්ද කෙනෙකුට සිටීමේ සිතක් උපදින්නේ නැතිනම්. එහෙනම් සිතත් ඇහත් බාහිර වර්ණ රූපයක් කියන තුනම එකතු වෙන මොහොතක තමයි
මෙන්න මේ සිතුවිලි සිතේ ජනනය වෙන්න පටන් ගන්නනේ. ඔය කැහැයක් ගැන කිව්වහම මේ කන ආරම්භයත් ඔබ හිතන්න ඕනේ එහෙම තමයි. කනටත් කවදාවත් මේ අහවල් සින්දුව, මේ අහවල් බණ, මේ අහවල් දේ කියලා නම් කරන්න පුළුවන් කමක් නැත්තේ නෑ. නිකන් කන බොන ආහාරයෙන් හැදෙන උණප කොට්ටාසයක් වශයෙන් පැවැත්මක් විතරයි. බාහිරින් එන ශබ්ද සංඥා වරඹය හිතේ මනාප අමනාප බවක් හට ගන්නවා. ඔබ යම් ගීතයක් ශ්‍රවණය කරනකොට ඒ ගීතය ඔබ ලස්සනයි, ඒක රසවත් කියලා අදහස් කරන්නේ ඇත්තටම මේ එන ශබ්ද සංඥා වරඹය ඔබේ සිතේ සිතුවිලි ජනනය වුණොත් නේද? හොඳට තේරුම් ගන්න බලන්න. කවදාවත් ඔබ සිතෙන් ඒකට කැමැත්තක් උපදින්නේ නැතුව ඔබට කොච්චර දැන් මෙහෙම ඉද්දිත් බාහිර ඔබට ශබ්ද ඇහෙන්න පුළුවන්. ඕන තරම් ඇහෙන්න පුළුවන් කනට. හැබැයි ඔබට දැන් මේ මොහොතේදී ඔබගේ සිතට යොමු වෙලා තියෙන්නේ මම මේ කියන බණ ටික හොඳින් අහනවා කියන ශබ්දය. නේද? ඒ නිසා මේ මොහොතේදී අහන බණ ටික ආරම්භය තමයි ඔබගේ සිත උපදින්නේ. නේද? ඒ නිසා බාහිර ශබ්ද කොටෙකුත් වුණත් එහෙට හිත උපදින්නේ නැහැ. හිත යොමු වෙන්නේ නැහැ. හැබැයි ශබ්ද කනට ඇහෙනවද නැද්ද? ඕන තරම් ඇහෙනවා. හැබැයි යොමු වෙන්නේ විශේෂ වූ දෙයක් වුණොත් පමණයි. විශේෂයෙන් මානසිකාරයක් ඒ සඳහා යොමු වුණොත් විතරයි. තේරෙනවද කියන එක? සිතට විශේෂයෙන් දෙයක් අරමුණු වුණොත් ඨග්ගාලයක ගිහිල්ලා අල්ල ගන්නවා. ඨග්ගාලයකදී චන්ද්‍රාගේ උපදිනවා. අන්න ඒ දේ එකතු කර ගන්නවා ඨග්ගාල මනසින් මේ අහවල් දේ, අහවල් ගීතය. මේ සින්දුව නම් හරි ලස්සනයි. සිතුවිලි කන්දක් ගලන්න පටන් ගන්නවා. එහෙනම් ශබ්දයයි, කනයි, සිතයි කියන තුනම එකතු වුණොත් අපට ප්‍රිය හෝ අප්‍රිය වූ ශබ්ද අහන්න පුළුවන්කම තියෙනවා. ඔන්න ඔය වගේ තමයි ඇසටයි, රූපයටයි, සිතයි එකතු වෙන මොහොත. අර කුරුල්ලා ගියාපු එක දැක්කා වගේ ඒවා උදාහරණ වශයෙන් ගන්න. මෝහය ටිකක් ලෙහා ගන්න. ඔන්න ඔය වගේ ඒ තුනක් සමපාතව තුනක් එකතු වෙන තැන නිසා තමයි අපිට මේ සිතුවිලි පහළ වෙන්න ගන්න. ඒකට කියනවා ඇසත් රූපයත් ඇසේ පහළ වෙන සිත. සිත කියලා කියනවා විඥාණය. සිතට විඥාණය. අනේකට කියනවා චක්කු විඥාණය. ඇස හරහා උපදින සිතට මොකක්ද කියන්නේ? චක්කු විඥාණය. කනයි ශබ්දයයි සහ ඒ සිතත් උපදින නිසා ඒ සිතට කියනවා සෝත විඥාණය කියලා. ඒ වගේම නහයටත් ගඳටත් ඒ නාසයේ ආරම්භය අරමුණු වෙන සිතටත් කියනවා ගාහන විඥාණය කියලා. ඒ වගේම තමයි දිවට. දිව කොච්චර තිබුණත් වැඩක් නැහැ නේද? රසයක් ඇවිල්ලා දිවේ වදින්නම ඕන. අපි මොන හරි දෙයක් දිවේ ගානකොට තමයි චිත්ත හෝ පැණි රසයි කියලා සිත විසින් හඳුනා ගැනීමක් කරන්නේ. නේද? ඒ නිසා අපිට චිත්ත දේ බහැර කරන්න කැමති දේ රස විඳින්නත් පුළුවන්කම සිත විසින් නිර්මාණය කළ දෙනවා. තේරුණාද? නැත්තම් දෙයක් අපි කවදාවත් සාප නැති දෙයක් කෙරෙහි අපි කොහොමද මේක රසයි කියලා තේරුම් ගන්නේ? අපිට තේරුම් ගන්න පුළුවන් කමක් නැත්තේ නෑ. ඒ මොකද අපි තාම සිතට හඳුන්වා දීමක් කරලා නෑ. දිවට හඳුන්වා දීමක් කරලා නෑ. මේ ආයතන තුනේ එකතුවක් සිද්ධ කරලා නැති නිසා. ඉතින් ඒ නිසා කවදාවත් සිත විසින් ඒක රසයි හෝ රස නෑ කියලා නිශ්චයකට යන්නේ නෑ. ඔන්න යම් මොහොතකේ පළතුරු හරි යම් කෑම දෙයක් ඉවත් සමග මොහොසු වෙන මොහොතක් තියෙනවා නම් ඨග්ගාල හිත විසින් හඳුන ගන්නවා ඒක රසයක් මේ විදිහේ වින්දනයක් එකෙන් ලැබෙනවා කියලා. අන්න ඒ නිසා පින්නතුනේ කියනවා ඒ රසයයි දිවයි ඒ උපදින සිතටයි ජීවහා විඥානය කියලා. දිවේ උපදින සිත දිව අරමුණු කරගෙන උපදින සිත කියලා. මේ වගේ මේ ආයතන පහටම මේ සිතේ හැසිරීම පස් ආකාරයක් තියෙනවා. චක්කු විඥාන, සෝත විඥාන, ගහන විඥාන, ජීවහා විඥාන, කාය විඥාන. ඔය කයත් කොහොම තිබුණාට කවදාවත් ඒ කයට සැපයක් එනවා කියලා අපිට හිතෙන්නේ අරමුණු වෙන්නේ නිකම්ම තිබ්බක් කියලා. ඔය කයට රස්නයක් එනකොට දැන් රස්නේ කියලා හිත විසින් හඳුනා ගන්නවා. සීතලක් එනකොට දැන් මේකට සීතලයි කියලා හඳුනා ගන්නවා. කවුරු හරි ඇවිල්ලා හොඳින් පිරිමදෙනකොට ඒක සෞම්‍යයි කියලා පිළිගන්නවා. පිහියක් වගේ මොකක් හරි දෙයකින් අනනකොට ඒක අර රළුයි, කටුකයි කියලා සිත විසින් හඳුනා. බලන්න මේ කය උපයෝගී කරගෙන নানা ප්‍රකාර සිතුවිලි ජනනය වෙන්නේ. සැප හෝ දුක් හෝ යම් කිසි මධ්‍යස්ථ බවක් හරි ඇති වෙන්නේ සම්පූර්ණ මේ කයට යමක් ගැටෙන මොහොතේදී නේද? ගැටෙන මොහොතදී යමක් දැවෙන මොහොත. එහෙනම් යමක් දැවෙන නොදැවෙන තාක් අපිට මේ පිළිබඳ සිතුවිලි පහළ වෙන්නේ නෑ. අපි දන්නේ කය ඔහේ තියෙනවා. දැන් මේ මොහොතේ කය ඇතුලේ මොනවද වෙනවා කියලා අපි දන්නවද?
අරමුණක්වත් නැහැ. හැබැයි කය ඇතුලේ යම් ශබ්දයක් එනවා. කය ඇතුලේ යම් කිසි වෙනසක් සිද්ධ වෙන බවට සිත විසින් අරමුණක් කරනවා. සිත විසින් එහි උපදිනවා. මොන හරි ශබ්දයක් පිළිබඳව එහෙනම් දැන් මගේ බඩ මොකක් හරි ශබ්දයක්. මගේ කය ඇතුලේ මේ දේවල් රිදෙනවා. මේ දේවල් කියලා ඔන්න අරමුණු කරන්න පටන් ගන්නවා. එතෙක් මොනතරම් ආමාරුකම් තිබුණත් අපි දන්නේ ඇයි අනිත් ආයතන හතරෙන් එකකට අපේ සිත යොමු වෙලා හැම මොහොතකම තියෙන. හැම මොහොතකම ඇහැ හරහා රූපයක් හරඹය උපදිනවා. කන හරහා ශබ්දයක් එක්ක උපදිනවා. නාසය හරහා ගඳක් එක්ක උපදිනවා. දිව හරහා රසයක් එක්ක උපදිනවා. මේ ආයතන පහේ හරියට ෆැක්ටරියක් වගේ උදේ ඉඳන් රෑ වෙනකන් මේ සිත ඕහෝ ගාලා නිමිති අරමුණු කරගනිමින් බාහිර සහ ආධ්‍යාත්මික දේවල් අල්ලගෙන බදාගෙන දැඩි චන්දරාගයෙන් මේ ආයතනයන් ක්‍රියාත්මක වෙනවා සිත. ඒ නිසා අපිට මේ ලෝකේ යම් තාක් දේවල් තියෙනවා නම් අපි හඳුනාගත්ත අපිට නිකම්ම චන්දරාගයේ මනසේ රැස් වෙලා දුක ඕගාලා එකතු වෙලා ගොඩ ගැහිලා. ඉතින් මේ දේවල් විනාශ වෙනකොට කැඩෙනකොට බිඳෙනකොට අපි හිතනවා කවුරු මරුණා කියලාද? රූපයක් මරුණා කියලා හිතනවද? නිකන් ඇහැට ආපු වර්ණ රූපයක් තමයි මේ නැති වෙලා ගියේ කියලා අපිට සිහි වෙනවද? එහෙනම් සිතේ පහළ වෙච්ච සිතුවිලි කන්දක් නේද මේ විනාශ භාවයට පත් වෙන්නේ කියලා සිහියක් උපදිනවද? නෑ. ඇයි? අපි අර හේතු තුන එකතු වෙලා නේද මේ සිතේ සිතුවිලි පහළ වුනේ. මගේ සිතේ චන්දරාගය හටගන්නම් මේ හේතුඵල ධමයක් නේද මෙතන ක්‍රියාත්මක වෙලා තියෙන්නේ කියලා සිහි නුවණක් නූපදින තාක් පින්වතුනි අවදාවත් අපට දුකින් ගැලවීම නැහැ. චන්දරාගයෙන් මිදෙන්න පුළුවන් කමක්. එහෙනම් ඒ දේවල් කැඩෙනකොට බිඳෙනකොට විනාශ වෙනකොට අපේ සිත අච්චර උහුල ගන්න බැරි දුකක් එන්නේ. අච්චර පීඩාවක් වෙන්න හේතුව මොකද? අපි මේ ශ්‍රී සද්ධර්මයේ දන්නේ නැති නිසා. හේතුඵල ධමයක් නේද කියලා අපේ සිතට යම් හෝ අවබෝධයක් ලැබිලා නැති නිසා අපිට අපි හිතන්නේ දේවල් විනාශ වෙලා යනවා නේද? අහවල් කෙනා මැරලා යනවා. සත්වෙක් මැරලා යනවා. පුද්ගලයෙක් මැරලා යනවා. මේ ඉන්න කෙනෙක්ම මැරලා යනවා කියලා තමයි අපේ සිතේ දැඩිව තණ්හා මාන දික්ටි කියන කෙලෙස් වලින් මේ දේවල් ලෝකයේ පිළිබඳ යම් තාක් නිමිති දිනවන අල්ලගෙන සිටිනවා. ඉතින් ඒ නිසා අපිට අපේ පවුලේ කෙනෙක් නැති වුණත්, මැරුණත්, විනාශ වුණත් අනේ මගේ අහවල් කෙනා මැරුණා කියන තැනින් තමයි අපි දුක් වෙන්නේ. හේතුඵල ධමයක් කියලා 100ක් උපදින්නේ නැහැ. හොඳට බලන්නකෝ ඔය ආදරය කරන ඕගොල්ලන්ගේ පවුල් ඥාතිවල වුණත් ඒ අය දැන් නැහැ. ඒ අය ඉන්න කාලේ වුණත් ඔබ හඳුනා නොගන්න තාක් ඔබට ඒකයි පිළිබඳ විශේෂයක් තිබුණේ නැහැ. ඔබගේ ඇහැ ඉදිරි පිටේ රූපේ එනකොට ඔබගේ ඇහැට ඒ රූපය ගැටෙන මොහොතේ සිතෙන් සිතුවිලි ජනිනය වෙන මොහොතේ නේද ඒ කෙනාව අඳුනගෙන ඒ කෙනා කෙරෙහි වටිනාකමක් දීලා සිතෙන් ඇලිලා නේද ඒ කෙනාව අපේ කරගන්න. දැන් එදා ඉඳන් ඔබට ඒ කෙනා මගේ අපේ නේද? දැන් ඉතින් එයා වෙන පවුලක එහෙම කෙනෙක් එහෙම නෑ අපේම එයා කෙනෙක්. අපේම දේවල්. මේ තියෙන්නේ අපේම වටපිටාව මගේම අය. අන්න ඔකට කියන්නේ තමයි පින්වතුනි තණ්හාව මානෙ දික්ටි කියලා. ඔන්න ඔය තුනෙන් තමයි අපි ඔය සෑම වස්තුවක්ම බාහිර දෙයක්ම අල්ලගෙන ඉන්නේ. හැබැයි එහෙම අල්ලන් හිටියට ඒ දේවල් වෙනස් වෙනවා, විනාශ වෙනවා, නැති වෙලා යනවා. ඒ දේවල් විනාශ වෙනකොට මනසින් දීලා තියෙන වටිනාකම නිසා බොහෝ සෙයින් හිත දුකටපත් වෙනවා. බොහෝ සෙයින් සිත වික්ෂිප්ත භාවයටපත් වෙනවා. මහ පොළව හාරමින්, ලයේ අත්ගහමින් අඬන්න සිද්ධ වෙනවා. ඇයි ධර්මයක් එයාගේ මනසේ වැඩිලා එයා දන්නේ මේ සිත උපදින්නේ කොයි මොහොතේ කුමක් අරඹයාද කුමක් අරමුණු කරගෙන නේද වර්ණ රූප අරඹය දැන් අර බලන්න ජනේලියට කණ්ණාඩියකට වැටිච්ච රූප ටික කවදාවත් කණ්ණාඩිය විසින් හඳුනන්නේ නැහැ වගේ මේ ඇහැට වැටෙන එක වර්ණ රූපයක්වත් ඇහැ කවදාවත් හඳුනන්නේ නැහැ ඇහැ දන්නෙත් නැහැ රූපය ගැන රූපය දන්නෙත් නැහැ ඇහැ ගැන ඒ දෙන්න කිසිම සම්බන්ධයක් ඒ දෙන්න පවත්වන්නේ නැහැ නමුත් ඒ ඇහැට වැටිච්ච වර්ණ රූපය අරඹය අපේ සිත විසින් දෙන්නා වූ වටිනාකම ඒ වර්ණ රූපය අහවල් කෙනා පුද්ගලයා දෙයක් කියලා. ඒ බැඳීම නිසා අර බාහිර වර්ණ රූපය වෙනස් වෙනකොට බාහිර සතර මහා ධාතු රූපය වෙනස් වෙනකොට අපිට එන වේදනාව දුක පීඩණය තරහා ගන්න බෑ. එහෙනම් ඔබට තේරෙන්න ඕන මේ චන්දරාගය හැදෙන්න මුල මොකක්ද? අපිට මේ මොකද වෙලා තියෙන්නේ? ඇයි මේ අපි සසර යන්නේ? නේද බුදුරජාණන් වහන්සේ කියන්නේ කුමක්ද සසර යන්න හේතුව හෝනෝ භවිකා නන්දි රාග සහගතා తත්‍ර తත්‍රාබිනන්දිනී සයතිදා කාම තණ්හා භව තණ්හා විභව තණ්හා
චතුරාර්ය සත්‍ය දෙවෙනි ආර්ය සත්‍ය. ඕනෝ භවිකා පුනර්භවය ඇති කරවන නන්දි රාග සාගතා. දැන් අපි චන්ද රාගයක් කතා කරන්නේ. ඒ මොහොතේදී ඇලෙන්නා වූ චන්ද රාගය නිසා, බැඳෙන්නා වූ බැඳීම නිසා බුදුරජාණන් වහන්සේ කියනවා මේ කාම වස්තු අපේ ගේ දොර, දරුවෝ, මොනුබුරු, ඒ වගේම වස්තු කාමනීය වස්තු ඒවා පිළිබඳ අපේ සිතේ ඇලීමක්, ගැටීමක්, ඇලීමක් තියෙනවා. ඒ නිසා නන්දි රාග සාගතා නන්දි රාගයෙන් බැඳෙන නිසා කාමයන් පිළිබඳ තණ්හාවක් අට ගන්නවා. යලි යලිත් සසරේ ඒ සැප ලබන්න ඕනේ, උපදින්න ඕනේ දෙවියන් අතර, මනුස්සයන් අතර යන්න ඕන අපි. ඒ වගේ මහා සැප තියෙන්නේ කියලා භව තෘෂ්ණාවක් හිතේ අට ගන්නවා. මනුස්ස ලෝකවල, දිව්‍ය ලෝකවල උපදින කියලා භව තෘෂ්ණාව. ඕගාලකින් ඒවට යන මාවක් පිළිබඳව ගොඩාක් උනන්දු වෙනවා. හැබැයි එතන වෙලා තියෙන්නේ මොකද්ද? හිතේ චන්දරාගයක් හට අරගෙන ඒ චන්දරාගයෙන් භව තෘෂ්ණාවක් හැදිලා විතරයි. කාම තණ්හා, භව තණ්හා විතර. ඒ වගේම තමයි විභව තණ්හාව. ඉතින් මේ විදිහට තණ්හාව නිසා සත්වයා පුනර්භවයක් කරා නැවත උපතක් කරා යනවා. යම් දවසක තණ්හාය අශේෂ විරාග නිරෝධෝ චාගෝ පටිනිස්සග්ගෝ මුක්ති අනාලයෝ. යම් දවසක තුන්වෙනි ආර්ය සත්‍යය සඳහන් කරන පරිදි ඔබ මේ ඇහැට වැටුණු වර්ණ රූපයක් නේද? මේ ඇහැ දන්නේ නැහැ නේද මේ රූපය ගැන? මේ රූපය දන්නෙත් නැහැ නේද මේ ඇහැ ගැන? මේ දෙන්නගේ සමපාත වීම පිළිබඳ ඒ දෙන්න අදහසක් දන්නේ නැහැ නේද? මගේ සිත ඉපදිලා ඇහැ ආරම්භයාගත් අරමුණ කෙරෙහි, කන ආරම්භයාගත් අරමුණ කෙරෙහි, නාසය ආරම්භයාගත් අරමුණ කෙරෙහි නේද? ඉපදුන නිසා නේද මේ චන්දරාගය මට ඇති වෙලා තියෙන්නේ. අද මට දුකින වටපිටාවක් මනසේ නිර්මාණය වෙලා තියෙන්නේ. මෙන්න මේ හේතුඵල ධම දන්නේ නැති නිසා නේද? අවබෝධ කරගත්තේ නැති නිසා නේද කියලා තේරුම් ගන්නවා. ඒක තේරුම් අරගෙන හොඳට නුවණින් මානසිකාරය කරලා ඒ චන්දරාගයේ බැඳින්නා වූ හේතුන්ගේ තියෙන නිසාරවත් බව බලන්න. මේ රූපය ඇහැට පතිත වෙන ක්ෂණේ නැවත රූපයක් ආපු ගමන් අර පළවෙනි පතිත වෙච්ච වර්ණ රූපේ ටක් ගාලා ක්ෂණේ විනාශ වෙලා යනවද නැද්ද? ඔබ හොඳට ඔබගේ ඇහැ කරකලා බලන්න. ගෙදර තියෙන වස්තු දැන් ඔබට පේන දේවල් එකින් එකට බලලා බලන්න. එකක් බලලා අනිත් එක බලනකොට මොකද උනේ කියලා සිතුවේ පහළ වෙච්ච සිතුවිලි කන්ද රූපයත් ඇහත් ඒ මොහොතේම නිරුද්ධ වෙලා. ඊළඟ රූපය හඳුනා ගන්නකොට ආයි කලින් හඳුනාගත්ත රූපේ නැති වෙලා. ඊළඟ රූපය හඳුනා ගන්නකොට ආයි අර රූපය නැති වෙලා ගිහලා. මේ වගේ නිමිති ලෝකයක් සිතේ හට ගන්නවා. හැබැයි ඒවා ඒ මොහොතේම හේතුඵල වශයෙන් ඇති වෙලා නැති වෙලා යනවා. ඇති වෙනවා නැති වෙලා යනවා. ඇති වෙනවා. හැබැයි ඔබට තේරෙනවද ඒක? නැහැ. හේතුඵල ධර්ම අවබෝධ නොකරගන්න තාක් ඔබට ඒක තේරෙන්නේ නැහැ. ඔබ හිතන්නේ අර අහවල් දේ පේනුණා. අහවල් දේ තමයි මේ දේ තමයි කියලා චන්දරාගයෙන් ඔබගේ සිතේ දෙහිවි බැඳෙනවා මිසක් අවදාවත් මේක හේතුඵල ධර්මයක් මේ ඇති වෙලා නැති වෙනව නේද කියන නුවණක් ඇති වෙන්නේ නැහැ. ඒ නිසායි කිව්වේ ධර්මයේ හොඳට අහලා මානසිකාරය කරන්න ඕනේ. ඒ ධර්මයේ මානසිකාරය කිරීමෙන් තමයි ඔබට තේරෙන්නේ මේක හේතුන් නිසා ඇති වෙනවා. මේ සිත කියන දේ කොහෙවත් තැම්පත් වෙලා ගාල් වෙලා තියෙන එකක් නෙමෙයි. තේරුම් ගන්න. ඔබගේ ඔබ හිතුවට මේ සිත කියලා එකක් අපේ හැමදාම තියෙනවා. සසරේ මේ අත යනවා. මේ සිත කියලා දෙයක් අපි තැම්පත් කරගෙන මේ හැම වෙලෙම අල්ලගෙන ඉන්නවා කියලා එහෙම දෙයක් නෑ. ඔබ හිතන්නකෝ ඇහත් නැතිනම් මේ ලෝකේ රූපත් නැතිනම් සිතක් උපදින්නේ හඳුනාගන්නේ කොහොමද රූපයක් පිළිබඳව? තේරෙනවද කියන එක? ඇහක් නැතිනම් බාහිර ලෝකේ රූපත් නැතිනම් සිතෙන් මේ ගහ මල යහනු කෙනෙක් පිරිමි කෙනෙක් කියලා සිතෙන් අරමුණක් හඳුනාගන්නේ කොහොමද? ඇයි ලෝකයේ ඇස් නැත්නම් රූප නැතිනම් හඳුනා ගන්න බෑ නේද? එහෙනම් ඇහැ ආරම්භය සිත් උපදින්න සුදුසු නෑනේ. මේ ලෝකේ ශබ්ද නැතිනම් සිතට මේ අහවල් ශබ්දේ අහවල් දේ කියලා අඳුන ගන්න පුළුවන්ද? බෑ. කවදාවත් බෑ. එහෙනම් තේරුම් ගන්න නිශ්චිත වශයෙන් සිතක් අපි කාගේවත් මේ ගබඩා කරලා තියෙනව නෙමෙයි. මේ ඇහැ ආරම්භය කන නාසය දිව කය මන මේ ආයතන පහ ආරම්භය තමයි ඒ මොහොතට මේ සිත ඉපදෙනවා නිරුද්ධ වෙලා යනවා. කොහෙවත් ගාලෙලා තියෙන දෙයක් නෑ. ඒ ඉපදෙන මොහොතට තමයි අර චන්දරාගය කියන දියසෙවල චන්දරාගය කියන බැඳීම අන්නේ සිත උපදින මොහොතේ අර බාහිර දේවල් කෙරෙහි ඉතින් ආරෝපණයක් වෙලා බැඳිලා ගැට ගැහිලා නූල් බෝලකින් වියලා වගේ තියෙන නිසා මේ ලෝකේ අපි ඉතින් මානසිකව හොඳට විඳින ලෝකයක් හදාගන්න. මහා මානසික දේශනයක් හදාගන්න. දුක් ගොඩක් නැද්ද? දැක්කම යන්න බෑ.
බෑ මේ ලෝකේ ලස්සන රූප තියෙනවා බලන්න. ශබ්ද තියෙනවා අහන්න. කොච්චර දේවල් මනසේ තියෙනවද අපේ? දාලා යන්න බෑ අපේ ගේ වටපිටාව, පෞල් සංස්ථාව නේද? වස්තු දීපල. ඇයි තේරෙන්නේ නෑ මේ චන්දරාගයක් හිතේ හට අරගෙන මේ අරමුණු දැඩිව ග්‍රහණය කරගෙන ඉන්නේ මනස. නේද? ඉතින් බලන්න කොච්චර මානසික වෙහෙසක්ද. ඇයි අපි මේ මානසික වෙහෙසක් මත පදනම් වෙවි යන්නේ මෙච්චර සුන්දර ධර්මයක් මේ ලෝකේ තියෙනකොට? මේ බුදු කෙනෙක් ලෝකෙට පහළ වෙලා ධර්මයේ දේශනා කරනකොට මහා සංඝරත්නය ඒවා කරුණු වශයෙන් පැහැදිලි කරලා දෙනකොට අපිට අපේ ප්‍රඥාස පහළ කරගත්තා නම් අපිට කවදාවත් මේ ලෝකේ දාලා යන්න බැරි තරම් දේවල් තියෙන්න පුළුවන්. ඇයි? මේවා ඇසට කනට නැහැට දිවට මනසට ගැටෙන්නා වූ එකම නිමිති කන්දක් විතරයි. නේද? බාහිර රූපත් ආධ්‍යාත්මික ආයතන. ඉතින් මේගොල්ලන්ගේ එකතු වීම නිසා උපදින්නා වූ සිතක චන්දරාගයකින් බැඳිලා සිටිනවා. චන්දරාගයක් හට ගන්නවා පමණයි. දැන් හිතන්න හේතුඵල වශයෙන් මිසක් ඔබ මගේ මම මගේ ආත්මය කියන තැනින් හිතන්න එපා. හේතුඵල ධමයක් වශයෙන් ඔබ නුවණ අරන් ගෙනකොට ඔබට තේරෙයි. එහෙනම් මම කියන්නේ මොකක්ද? ඔබගේ රූපය ඔබ කවදාවත්ම දැකලා නැත්නම් මේ ඉන්නේ මම කියලා හඳුනා ගන්න පුළුවන්ද කවදාවත්? හොඳට තේරුම් ගන්න. කණ්ණාඩියකින් හෝ යම් කිසි දෙයකින් ඔබගේ මේ ඇහැට ඔබගේ ওই රූපේත් වර්ණ නිමිත්තක් වශයෙන් වැටුනේ නැත්නම් කවදාවත් හිත ওই රූපේ අඳුනනවද මේ මගේ රූපේ කියලා? තේරෙනවද මම කියන එක? තේරෙන්නේ? ඔබගේ රූපය කණ්ණාඩියකින්ද පරාවර්තනය වෙච්ච රූප නිමිත්තක් වශයෙන් ඔය ඇසට පත්ත උනේ නැතිනම් මේ මගේ රූපය කියලා කවදාවත් ඔබ අඳුරනවද? සිත විසින් අඳුරන්නේ නැහැ පින්වත්. අපි අපේවත් දන්නේ නැහැ. තේරෙනවද? ඉතින් කණ්ණාඩියකින් හරි මොකකින් හරි කවදා හරි මේ මගේ රූපය, මේ මගේ අත, මේ මගේ කෙස්, මේ මගේ කියලා මේ මුළු ශරීරයම හඳුනාගෙන සිතෙන් අල්ලාගෙන ඉන්න තාක් තමයි අපිට මේ මම කියලා කෙනෙකු මේ නම් ඉන්නේ මම කියලා හිතාගෙන ඉන්නවා. හැබැයි මේ ඒ මම කියලා මගේ කය පිළිබඳ මම හිතියත් නම්මක් දාගෙන මේ ශරීරයට යම් නිමිති ගොඩකට මම නම් දාගෙන හිටියට ඒකත් මගේ ඇසට පෙනිච්ච වර්ණ නිමිත්තක්ද නැද්ද? මගේ මේ ඇසට වැටිච්ච වර්ණ නිමිත්තක්. ඉතින් බලන්නකො නිමිති ලෝකය කියලා එකක් ඔබට තේරෙනවද? නිමිති ලෝකය ඔබගේ ඇස් පියාගෙන ඔබට මේ මේ මගේ රූපය කියලා මානසිකාරය කරන්න තියෙන්නේ. මේ මගේ අහවල් කියන අහවල් දේවල් කියලා සිහිපත් කරන්න තියෙන්නේ සම්පූර්ණ මනසේ ගොඩනගා ගත්තා වූ නිමිති ලෝකයක් නේද? ඒවා මානසිකව ගොඩනැගිච්ච නිමිති ලෝක පමණයි. ඒ වගේ සදාකාලික දේවල් ඇත්තේ නෑ. ඒකයි මම කිව්වේ වස්තු බහඬ දීපල දේවල් මේ ඇහැ පලාගෙන අපේ මනස ඇතුළට ගියේ නෑ කවදාවත්. තේරුණාද? ඔබගේ මනසේ යාන වාහන ගේදොර ඉඩකඩම් ගාල් වෙලා නෑ. ගාල් කරන්නත් බෑ ඒක. එහෙනම් අපිට මේ හිතෙන් විඳ දුක් විඳින්න තියෙන්නේ සසරේ තව තවත් භවයක් කරා යන්න චන්දරාගයක් පතිත වෙන්නේ මේ නිමිති ලෝකයේ තියෙන තාක් පමණයි. යම් කිසි කෙනෙක් අපේ මනසේ ඇති වෙන මේ නිමිති ලෝකයේ පිළිබඳ හේතුඵල වශයෙන් බලනවා නම් දකින්නවා නම් අනේ මේ වර්ණ නිමිති මේ ඇහැට පතිත වීම නිසා සිතේ ජනනයේ සිතුවිලි නිසා ඕකට සොද්ද සිංහලෙන් ධර්මයේ දේශනා කරන බුදුරජාණන් වහන්සේ නාම සහ රූප ධර්ම කියලා. නාම කියලා කියනවා ඔය සිතුවිලි කන්ද නේද? සිතුවිලි. රූප කියලා කියනවා අර ඇහැට වැටිච්ච වර්ණ සටහන් වලට. ඇහැට පතිත වන්නා වූ වර්ණ රූප නිමිති රූප වලට. ඒ සිතුවිලි සහ ඒ වර්ණ නිමිති එකතු කරගෙන තමයි මේ විකාරය අපේ මනසට වෙලා තියෙන්නේ. මේ චන්දරාගය හට අරගෙන තියෙන්නේ. මේ නාමයක් රූපයක් නිසා ඔවුනොවුන්ගේ පැවැත්මක් ගමනයි අවදාවත් අපිට වස්තු කාරණා දීපල වශයෙන් අපේ මේ මනසෙන් අල්ලන් ඉන්න පුළුවන් කමක් නැහැ. ඒකයි අපි කැමති වුණත් නැති වුණත් අපිට ඒ සියල්ල දාලා යන්න නේද? මනසින් අතහැර ගන්න පුදුම අපහසුතාවයක් ඇති වෙනවා. දැන් අපි දන්නවා මම තව ටිකකින් මරණයටපත් වෙනවා. මම මේ හැම දෙයක්ම දාලා යන්න ඕන කියලා තේරෙනවා. ඒ වුණත් දුව හරි පුතා හරි මොයි ඉස්සරහට આવුත් මොකද වෙන්නේ? තමන් වටිනා කියන දෙයක් තමන්ගේ ඇසිදිරි පිටේ ගෙනාවොත් හිතේ චන්දරාගයෙන් නම් මිදෙන්න හම්බෙන්නේ නැහැ. නොවටිනා කෙනෙක් ආවත් ගැටීමෙන් කවදාවත් මිදෙන්න වෙන්නේ නැහැ. ඒවා වස්තු වශයෙන් බාහිර ලෝක විනාශ කරනවත් මගේ ශරීරය විනාශ කරලවත් වෙනතුනේ මේ සසර දුක නිවෙන්නේ නැහැ. කවදාම හරි ඔබ චන්දරාගය දුරු කරොත් මේ හේතුඵල වශයෙන් දරලා
මේ නාම රූප දෙකේ ඇති චන්දරාගය ප්‍රහාණය කරොත් පමණයි යලි යලිත් සසරකට උප්පත්තිය පිණිස යන්නේ නැහැ. ඇයි පින්වතුනි මේ නිමිති ලෝකයකට ආසා කිරීම? මේ මානසිකව ගොඩනගා ගන්න නාම රූප ලෝකයකට තණ්හා කිරීමෙන් අපට ඇති වැඩේ මොකක්ද? ලැබෙන්නේ මොනවාද? ලැබෙන්නේ භව තණ්හාව, රූප තණ්හාව, සද්ද තණ්හා, ගන්ධ තණ්හා, රස තණ්හා, පොට්ටබ්බ තණ්හා. ඔච්චරයි ලැබෙන්නේ. ඉතින් මේ තණ්හාවෙන් අපිට කවදාවත් මෙයාම ඕනි කියලා මරුණා කියලා යා ලැබෙනවද? මේ gederම මට ඕනි කියලා මරුණට ලැබෙනවද? මේ මානසික ලෝකයේ මගේ තියෙන දේවල්ම මට පහළ වෙන්න ඕන කියලා ලැබෙනවද? ජීවිතේට ලැබෙන්නේ නැහැ. කවදාවත් ලැබෙන්නේ නැහැ. ඔබගේ නාම රූප ලෝකෙන් අරමුණු කරන්නා වූ යම් නිමිත්තක් අරඹයා සිට උපදිනවා නම් කොහේ හරි තැනක ඇහැයින් රූපයක් පෙනෙන්න ඕන නම් ඇහැක් පහළ වෙයි. කනෙන් ශබ්ද අහන්න ඔබට චන්දරාගයේ තියෙන තාක් මේ කන පහළ වෙයි. නහයෙන් ගඳ සුවඳ විඳින්න ඕන තාක් ඔබට නහයක් පහළ වෙයි. දිවෙන් රස විඳින්න ඕන තාක් මේ දිවක් පහළ වෙයි. කයෙන් පහස විඳින්න නම් දැඩි චන්දරාගයේ තියෙන්නේ හයක් පහළ වෙයි කොහේ හරි තැනක. ඒක බැල්ලීගේ කුසේ වෙන්න පුළුවන් නේද? සත්ත්වයේ කුසේ වෙන්න පුළුවන් නේද? මනුස්ස දිව්‍ය කොහේ හරි තැනක වෙන්න. හැබැයි ඒ වෙන්නේත් මොකද්ද? ආයෙත් චන්දරාගයම හට ගන්නවා, ආයෙත් භවයකට යනවා. ආයෙ චන්දරාගය පහළ වෙනවා සිතේ, ආයෙ භවයකට යනවා. කවදාවත් මේකේ ඉවරයක් වෙන්නේ නැහැ. ඒ තැන මහා දුක්ඛන්දක් විතරයි. දැන් මේ පෞල් සංස්ථාව දාලා යන දුකයි නේද? හිතලා බලන්න ඔබ මේ පෞලට එන්න කලින් පෙර ජීවිතේ යම් ප්‍රතිසන්දියක් මේ ජීවිතේට ආවනම් ඒ ජීවිතේ හිටපු නෑදෑයන්ට ඔබ කොච්චර ආදරය කරාද? නිකම්ම හිතලා බලන්න. අපි කියමු මනුස්ස ලෝකෙම ඉපදිලා නැවත මනුස්ස ලෝකෙම තමයි ඔබ ඉපදුනේ. නේද? එතකොට ඒ ජීවිතේ හිටපු පෞල් සංස්ථාව තමයි ඔබට මගේ පවුල. එතනත් දුකෙන් කැමැත්තෙන් කවදාවත් ආව හැම මෙතනත් දුකෙන් ආවා. අද මේගොල්ලෝගේ ජීවිතේ ඇත්ත වෙලා මේ කට්ටියත් එක්ක ඉන්නවා. දැන් හෙට ඔබ කොවිඩ් ආසාදනය වෙලා හරි මොකක් හරි වෙලා මිය පරලොව ගියා. නැවත ඒක අපි ප්‍රතිසන්දි ලැබුවොත් අපිට දැන් ඒක තමයි ජීවිතේ. එතනයි අපේ පෞල් සංස්ථාව හැම දෙයක් නෙවෙයි. මේ අයකින් අපිට ඇති වැඩක් වෙන්නේ නැහැ. දැන් බලන්න මේ විදිහට ගියොත් ඒ මොහොතේදී අතහැරෙන මොහොතේ තියෙන දුක්ඛන්ද විතරක් ඉතුරු වෙනවා මිසක් කවදාවත් මේක ඉවරයක් තියෙනවා නෑ. එහෙනම් මේ භව නාටකේ කවදාවත් ඉවර වෙන්නේ නෑ. මේ මානසිකව ගන්නා වූ සිතුවිලි ලෝකයේ පිළිබඳ ඇලෙන තාක් නේද? මේ ඇහෙන් කනෙන් නහයෙන් දිවෙන් කයෙන් විඳින්නා වූ ලෝකයේ පිළිබඳව හොඳ අවධානයක් ඇති කරගන්න. මේ ආයතනයන්ගේ සත්‍යතාවය නුවණින් විමසන තාක් ඔබට කවදාවත් ධම්මසක් පහළ වෙන්නේ නැහැ. කොහොම ජීවිතය ගෙවුවා කියලා ඉපදෙමින් මැරෙමින් යන සංසාරෙටම තවත් නිමිති ගොඩක් එකතු කරගෙන චන්දරාගෙන් මේ අත සැරිසරනවා මිසක් මේ භව ගමනින් අවසානයක් නම් කවදාවත් ලැබෙන්නේ නැහැ. ඒ නිසා හොඳට තේරුම් ගන්න තව අවුරුදු 5ද 10ද අපිට තියෙන්නේ 6ද 2ද තියෙන්නේ මේ ජීවිතය තුළ මරණය දැන් ඇහැ කන නහය වහගෙන ඉන්න තැනටම ඇවිල්ලා. නහය කටවත් හුස්ම කරලා ගන්න බැරි තැනටම ඇවිල්ලා. හිස මුදුනටම මේ මරණය ඇවිත් තියෙන වෙලේ ඔබට තවත් මේ ලෝකයේ පිළිබඳ මොනවට ඇලෙන්නේ? තේරුම් ගන්න. කොච්චර කීවත් ඔබට මේ මෝහය ගෙවන්න නම් හේතුඵල වශයෙන් මේක බලන්නම සිද්ධ වෙනවා. මේ ධර්මයේ මනාව නුවණින් විමසන්නම සිද්ධ වෙනවා. එහෙම වුණොත් තමයි ඔබට දුක හරියටම දැක්ක වෙන්නේ. කොහොමද? හේතුඵල වශයෙන්. ඒ හේතුඵල හට ගන්න මොහොතේ වර්තමාන මේ මොහොතේ ඇහත් රූපයත් සිතත් සම්පාත වෙනවා නම් එකතු වෙන මොහොතේ යට ගන්න චන්දරාගය තමයි පින්වතුනි දුක කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ. අපේ දුක් මොනතරම් තිබුණත් බුදුරජාණන් වහන්සේ දුක්ඛ ආර්ය සත්‍ය කියලා පෙන්වන්නේ ඔය හේතුන්ගේ එකතුව. තේරුණාද? හේතු ධර්මයේ එකතු වෙන තාක් චන්දරාගයට ආහාරයක් සැපේනවා. චන්දරාගය ඇතිවෙනවා. තේරෙනවද? ඉතින් ඒ හේතුඵල ධම හට ගැනීම තමයි දුක්ඛ සත්‍ය කියලා කියන්නේ. චන්දරාගයෙන් යලි යලි මේ හේතුඵල ධමයට ඇලීම තමයි දුක්ඛ සමුදය ආර්ය සත්‍ය කියලා කියන්නේ. ඔය තම සකස් වෙන බව නුවණින් දකිනකොට ටික ටික චන්දරාගය දුරු වෙන්න පටන් ගන්නවා ඔබගේ සිතේ. හැපිටිපත් හොඳට මානසිකාරය කරනවා නම් කන පිළිබඳව, ශබ්ද පිළිබඳ, සිත පිළිබඳ මානසිකාරය කරනවා නම් ඔබට හරියටම එක මොහොතක තේරුණොත් ඔබ සින්දුවක් අහන වෙලාවට හරි කනට ශබ්දයක් පත් වෙන වෙලාවෙ මගේ සිතේ මේකට ඇලුණා නේද කියලා. අන්න ඔබ දුක්ඛ සත්‍ය හොඳට පිළිසිඳ මොහොතකට හරි දකින්න පුළුවන් වුණා, දක්ෂ වුණා. මගේ සිත කැමැත්තෙන් යලි යලි ඒකට අහන්න කැමැත්තක් ඇති වෙනවා නම් ඔබට තේරෙනවා ප්‍රායෝගිකව මේ මොහොතේ මගේ සිතේ චන්දරාගයේ අර හේතුඵල ධාමයට
ඇලුනා. එහෙනම් අන්න එතන කියනවා බුදුරජාණන් වහන්සේ සමුදය ආර්ය සත්‍ය කියලා. සමුදය කියලා කියන්නේ ඇලෙන එකට. යලි යලි හටගන්න එක. නේද? අන්න. එහෙම දකින්නකොට ඔබට තේරෙනවා එහෙනම් මේ හේතුඵල ධමයක් ක්‍රියාත්මක වුණා, චන්දරාගයක් ඒකට යොමු වුණා. ඒ නිසා තමයි මේ ප්‍රශ්නේ ඇති වුනේ. මේ ඇලීම ඇති වුනේ කියලා ඔබට මානසිකාර්ය නුවණින් වෙනස් නුවණින් දකින්න පුළුවන්. ප්‍රඥාසක් පහළ කරගන්න පුළුවන්. අන්න ඔබගේ චන්දරාගයේ එදා ඉඳන් ටික ගෙවෙන්න ගන්නවා. මානසික පුදුම සහනයක් ඔබට ලැබෙන්න ගන්නවා. මේ හේතුඵල ධම පිරිසිදුලා ධම් නැස විවර වෙන්න පටන් ගන්නවා. අන්න එතකොට චන්දරාගයේ යම් මොහතක ටික හරි දුරු වෙන්න ගත්තොත් ඔන්න ඔබ නිරෝධාර්ය සත්‍ය අවබෝධ කරගන්න දක්ෂ වෙනවා. නිරෝධාර්ය සත්‍යයට ජීවිතේ යොමු කරන්න ගන්නවා. යම් ධර්මයක් හේතුඵල ධම් වශයෙන් හට ගන්නවන ඒ ධර්මියෝ ඒකාන්තයෙන් ඒ මොහොතේ නිරුද්ධ වෙලා යනවා කියලා මනසිකාර්ය කරන්න පටන් ගන්නවා. එතකොට සමුදය ආර්ය සත්‍ය පිරිසිඳ දකිනකොට අපට අවබෝධ වෙන්නේ මොකද්ද? එහෙනම් මේ ලෝකේ ඇලෙන්නේ සාරණීය වස්තු කවදාවත් නිත්‍ය වශයෙන් තියෙනවා නෙමෙයි. නිත්‍ය වශයෙන් අපි සිතින් හිතුවට ඒක හේතුඵල ධමයක්මයි. ඒ හේතුඵල ධම මේ මොහොතේදී හට ගන්නවා නැති වෙලා යනවා කියන අවබෝධය එනවා. අන්න එතකොට චන්දරාගයේ ගෙවෙනකොට ඔබට අවබෝධ වෙන්න තියෙන්නේ නිරෝධ ආර්ය සත්‍ය. දුක්ඛ නිරෝධ ආර්ය සත්‍ය. චතුරාර්ය සත්‍ය තුන්වෙනි ආර්ය සත්‍ය. ඒ නිරෝධ ආර්ය සත්‍ය අවබෝධ වෙන්න ගන්න ඔබගේ මනසේ ඇතිවෙන කෙලෙස් සහගත ස්වභාවය වේගෙන් පහළට යන්න පටන් ගන්නවා. තේරෙනවද? පෙනෙන දේවල් කෙරෙහි, ඇයෙන දේවල් කෙරෙහි සිත ඇලෙනකොට ඔබට තේරෙනවා මෙතන නම් මේ හොඳ දෙයක් නෙමෙයි වෙන්නේ. සසර ගමන මේ හැදෙන්නේ. තේරෙනවද? මේ තමා සසරට යන පාර. මේ අනුසෝතගාමී කියලා කියන සසරට වහින මාවත තමයි මේ හැදෙන්නේ. එහෙනම් මේක හිතන්න මෙච්චර දුර යන්න දෙයක් හරියන්නේ නැහැ කියලා ඔබ ඒකේ හේතුඵල වශයෙන් ගවේෂණය කරනවා. ඒ සිතට රාගයෙන් බැඳෙන්න දෙන්නේ නැහැ. ඇහැ කෙරෙහි, කන කෙරෙහි, නහය මේ ආයතන පහ කෙරෙහිම ඔබ හොඳ අවධානයක් යොමු කරොත් ඔබට තේරෙනවා මගේ චන්දරාගය ටික ගෙවෙනවද නැද්ද කියලා. අන්නේ නුවණයි මේ ධර්මයෙන් අපි ගන්න. ඒ නුවණ ටික පෑදෙන්න පිරිසිදු වෙන්න ඔබට තේරෙනවා එහෙනම් ඒකාන්තයෙන් මේ ධර්මිය හට අරගෙන නිරුත් වෙනවා මේකට ඇලෙන්න ගැටෙන්න දෙයක් නැත්තේ. එතකොට ඔබට කවුරු හරි කෙනෙක් බැන්නත් මොකද ඔබට හිතෙන්නේ? ශබ්දයක් ඇවිල්ලා කනහරහා සිතක් පහළ වුණා. නැද්ද? එහෙම නෙමෙයි දුන්නේ කවුරු හරි කෙනෙක් ඇත්තටම බැන්නද ඇවිල්ලා? කවුරු හරි කෙනෙක්ට එතකොට ඔබගේ සිතට තේරෙනවා මගේ සිතේ තරහක් ඇති වෙන්නේ ඇයි? ඒ ශබ්දයේ කෙරෙහි මම යම් තාක් ප්‍රතිචාර දක්වන තාක් තමයි මගේ සිත ඒක කෙරෙහි මට තරහක් වෙන්නේ. ද්වේෂයක් ඇති වෙන්නේ. ඔන්න ද්වේෂය වෛරය ඇති වෙන්න හේතු. තේරුණාද? එහෙනම් ඔබට කාවවත් තරහ ගස්සන්න බෑ. ඔබ හරීම විදිහට මේ හේතුඵල ධම දන්නවා. තේරුණාද? දකින්න රූප අල්ලන්න යන්නේ නැහැ. ඒවා පිච්චෙනවා. සසරට හේතුවක්. ඒක ගිනි හුලක් වශයෙන් දකිනවා. තේරුණාද? චන්දරාගයෙන් බැඳීමයි තමයි දුක පින්නන්නේ. පෙනෙන එක නෙමේ දුක චන්දරාගයෙන් ඊටේ යොමු වෙන බව. තේරෙනවද? ඒ නිසා මෙන්න මේ විදිහට නුවණ පාද ගන්න දක්ෂ වුණොත් ඔබට චතුරාර්ය සත්‍ය තුන්වෙනි ආර්ය සත්‍ය වෙන නිරෝධ ආර්ය සත්‍ය අවබෝධ කිරීමේ වාසනාව ලැබෙනවා. ඊට පස්සේ එහෙම දිගට මානසිකාර්ය කරනකොට ඔබට දුක්ඛ නිරෝධගාමිනී පටිපදා ආර්ය සත්‍ය කියන චතුරාර්ය මේ ආර්ය ශ්‍රාංක මාර්ගය තමයි ඔබ දියුණු කරන්න පටන් ගන්නෙ. ඒ කියන්නේ විදර්ශනා මාර්ගයක් ඔබට විවර වෙනවා. ඇයි? ඔබ දැන් හිතන්නේ පෙර හිතුවා වගේ නෙමෙයි මනස. සිතෙන සිතුවිලි කන්ද එක්ක යට වෙන්නේ නැහැ. ඔබ ඒවා හේතුඵල වශයෙන් බලනවා. හිතක් නිකන් හටගන්න බෑ කියලා හාමුදුරුවෝ දේශනා කරා. එහෙනම් ඒ හිත හටගන්න මොනවද තියෙන්නේ? හේතු තියෙනවා. මොනවද? එක්ක රූප නිමිත්තක් ඇහැ සම්බන්ධ වන්න ඕනේ මේ මොහොත තුල. නැත්තම් කන හරහා සම්බන්ධ වෙන්න ඕනේ. නාසය හරහා, දිව හරහා, කය හරහා. මේ ආයතන පහේ හැසිරෙන්නා වූ සිතුවිලි තමයි මම මේ දැස් පියාගෙන තොර තෝංචයක් නැතුව සිහි කරන්නේ කියලා ඔබට තේරෙනවා. එතකොට හේතුඵල වශයෙන් ඔබ බල සිත පුරුදු කරන්න ගත්තාම ඔබට නිින්ද කියන එකත් ටික අඩු වෙලා හරි සහනයක් මනසේ ඇති වෙනවා. මේවා කරලා බලන්න ප්‍රායෝගිකව වෙනවද නැද්ද කියලා. වෙන්නේ නැත්නම් ඒක ධර්මයක් නෙමෙයි කියලා අයින් කරන්න. වෙනවනම් ඔබට තේරෙනවනම් නුවණක් පෑදෙනවනම් ඒක ධර්මයක් කියලා පිළිගන්න. කියන දේ පිළිගන්න කියලා කවදාවත් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ නැහැ. ඔබට වැටහෙනවා නම් ඔබ තුළ නුවණක් පෑදෙනවා නම් අන්න ඒක ධර්මය කියලා තේරුම් ගන්න. ඔබගේ රාගය ඡය වෙනවනම්, ද්වේෂය ඡය වෙනවනම්, මෝහය කියන මුලාව රැවටෙන බව ගෙවෙනවා නම් ගෙවෙන්න ගන්නවා නම් හේතුඵල ධර්ම විමසීමේ
මේක නම් රාග දේශ මොහ දිවෙන මාවතක් කියලා ඔබට පිළිගන්න පුළුවන්කම තියෙනවා. සහේතුකව පිළිගන්න පුළුවන්කම තියෙනවා. එහෙම දහමක් ඔබ පිළිගන්න. එහෙම දහමක යෙදিলা බලන්න. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මයේ පිළිබඳ සැක සංකා විමති දුරු වෙන්න පටන් ගන්නවා. තේරුණාද? එහෙනම් ඒ තථාගත බුදුරජාණන් වහන්සේ ඒකාන්තයෙන් සත්‍යයක්ද දේශනා කරේ බොරුවක්ද නිකම් දෙයක්ද කියලා ඔබට තේරෙනවා. එහෙනම් මේ ධර්මය අවබෝධ කරගෙන ලෝකෙට දේශනා කරන මහා සංඝරුවන වර්තමානයේ මේ ලෝකේ ඉන්නවා. වැඩ සිටිනවා. අවබෝධ කරනවද නැද්ද කියන සැකයත් ඔබට දුර වෙලා යනවා. එතකොට බුදුරජාණන් වහන්සේ කෙරෙහි ධර්මයේ කෙරෙහි සංඝ රත්නයේ කෙරෙහි මහා පැහැදීමක් ඔබගේ සිතේ ඇති වෙන්න පටන් ගන්නවා. ඒ ශ්‍රද්ධාව තමයි ධර්මයෙන් හදාගන්න ඕනේ. තේරුණා? ධර්මය හරහා ඇති වෙන ශ්‍රද්ධාව කවදාවත් වෙනස් වෙන්නේ නැහැ. හේතුඵල ධම්ම වශයෙන් විමසලා ඇති වෙන ශ්‍රද්ධාව වෙනස් වෙන්නේ නැහැ. ඒ නිසා හොඳට තේරුම් ගන්න විශේෂ කරුණු වශයෙන් මේ ආයතන පහේ සත්‍යතාවය තේරුම් ගන්න. 6 වෙනි ආයතනයක් වශයෙන් අපි මන ආයතනය කතා කරන්නේ හැම මොහොතකම මේ වර්තමාන මොහොතේදී අර සිතක් ආයතනය කරහා හටගන්න නිසා මන ආයතනය කියලා අපි හඳුන්වනවා. මේ මන ආයතනයකට ආහාර තියෙන්නේ මේ ආයතන පහ නිසා. තනිව හිතක් කොහෙවත් පැවතින්නේ නැහැ. හිතක් හට ගන්න නම් අනිවාර්යයෙන්ම මේ ආයතනයන්ගේ ක්‍රියාකාරීත්වය සිද්ධ වෙන්න ඕනේ. ඉතින් ඒ නිසා හොඳට තේරුම් ගන්න මේ සිතට ආහාර දෙන තාක් මේ සිතේ පැවැත්මමයි තියෙන්නේ, නැවැත්මක් කවදාවත් ඇති වෙන්නේ නැහැ. සිතට ආහාර තමයි මේ ආයතන 6 හරහා බාහිර ලෝකයේ සමග එකතු වීම. තේරෙනව නේද? බාහිර ලෝක කියලා කියන්නේ අපේ මේ ඇහැ කය කන නාසයට අරමුණු වෙන ශබ්ද රූප ගන්ධ රස පහස කියන ධර්මතාවලට. ඇහැ ඔහේ තිබුණට වැඩක් නැහැ ලෝකේ රූප නැතිනම්. නේද? කන තිබුණට වැඩක් නැහැ ලෝකේ ශබ්ද නැති. නාසය තිබුණා කියලා වැඩක් නැහැ ලෝකේ ගඳ සුවඳ නැතිනම්. දිව තිබුණට වැඩක් නැහැ මේ ලෝකේ රස කියලා දෙයක් නැතිනම්. කය තිබුණට වැඩක් නැහැ මේ ලෝකේ පහස කියලා දෙයක් කයට දැනෙන්නේ නැතිනම්. එහෙනම් මේ ආධ්‍යාත්මික සහ බාහිර ආයතනයන්ගේ එකතු වෙන තමයි මේ මනස කියලා දෙයක් නිර්මාණය වෙන්නේ. ඒක නිර්මාණය වෙන්නේ මේ මොහොතේ කියන එකයි තේරුම් ගන්න ඕනේ. තේරෙනවද හැම දිනකට? එහෙනම් ඇහැ විවර වෙන මොහොතේ තමයි මේ ලෝකයේ තියලා අපි සිතෙන් දෙයක් අරමුණු කරන්නේ. කනට ශබ්දයක් අරමුණු වෙන මොහොතේ තමයි අපි මහා ලෝක ශබ්දයන් පිළිබඳ චන්දරාගයෙන් මේ ලෝකෙට බැඳෙන්නේ. නහයට ඔහේ තිබුණට වැඩක් නැහැ ගඳක් හරි සුවඳක් හරි ගැටුණොත් තමයි ඒ ගඳ හරි සුවඳ හරි කියලා අපේ සිතේ ගැටීමක් හෝ ඇලීමක් හෝ වැඩ කරන්නේ. ඒ වගේ මේ සිත වැඩ කරන්නේ උදේ ඉඳන් රැය වෙනකම් මේ ආයතන පහ හරහා තියෙන සම්බන්ධතාවය නිසා. අපි මේ ආයතනයන්ගේ සම්බන්ධතාවය එකින් එක වෙන් කර නුවණින් බලනකොට සත්‍යතාවයක් මතුවෙන්න පටන් ගන්නවා. මොකද්ද? හේතුඵල ධර්මයක් වශයෙන්. මේ මොහොතේ නේද මේ හටගන්නේ. ඇත්තටම අතීතයේ දැන් බුදුරජාණන් වහන්සේ කිව්වේ භද්‍රකට මතක නේද? අතීතයේ යම් දුකක් හටගත්තා නම් එහෙනම් එදා වෙලා තියෙන්නේ ඔබට මේ චන්දරාගයෙන් බැඳීම තමයි. අනාගතයේ පිළිබඳ මේ ලෝකයේ පිළිබඳ දුකක් ඔබට හට ගන්නවා නම් වෙලා තියෙන්නේ මොකද්ද? සිත චන්දරාගයෙන් බැඳීම නිසා. එහෙනම් බ්‍රද්දකට තේරුණා මේ මොහොතේ මගේ පුතා කෙරෙහි හෝ මගේ බිරිඳ කෙරෙහි හෝ මගේ ඒ කියන යම් කැමති කෙනෙක් කෙරෙහි සිතේ චන්දරාගයක් තියෙනවා නම් අතීතයේ මට දුකක් ඇවිල්ලා තියෙන්නේ එන්න මෙහෙමයි. අනාගතයේ මට දුකක් එනවා නම් වෙන්නේ මෙන්න මෙහෙමයි. පින්වත්නි අපිට ඒක අමුතුවෙන් කියන්න ඕනේද? අපිට නුවණ තියෙන අය වශයෙන් අපිට කල්පනා කිරීමේ ශක්තියක් තියෙන අය වශයෙන් තේරුම් ගන්න හොඳට සිතෙන් සිතන්න පුළුවන්කම තියෙන නිසා අතීතය සහ අනාගතය පිළිබඳව අපිට දුක් වෙන්නේ මේ වර්තමාන මොහොතේ හේතුඵල ධම දකින්නේ නැති නිසා. ඒ නිසා අපි දක්ෂ වෙන්න ඕනේ මේ ධර්මයෙන් පිටක් පිළිසරණක් ගන්න. ඒ නිසා මේ උතුම් ධම් කරුණු ටික ටික මනමින් කරන්න අපිට වෙලාවක් ඇති වෙලාවකට අපි තවත් විස්තර වශයෙන් කතා කරමු. මූලික අධීරයක් වශයෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කර උතුම් ශ්‍රී සද්ධර්මය මේ සලායතනයන්ගේ සත්‍යතාවය සහ මනසත් නිර්මාණය වීම සිතේ ක්‍රියාකාරීත්වය සහ චන්දරාගයෙන් මේ භව කතර හැදෙන හැටි තමයි අද අපි මේ ධර්ම දේශනාවෙන් අවබෝධ කරගන්න යෙදුනේ. ඒ නිසා සසර දුක් නිවෙන මේ ශ්‍රී සද්ධර්මය අපි හැම දිනාටම මේ උතුම් ගෞතම සසුනේදීම උතුම් මාර්ග ඵලයක් අවබෝධ කරගන්නට උතුම් සෝතාපන්න ආර්ය ශ්‍රාවකයන් වෙන්න සම්මා දිට්ඨිය උපදවාගෙන ආර්ය අෂ්ටාංග මාර්ගයට පිවිසෙන්නට පිවිසුම් මාවතක් වශයෙන් දොරටුවක් වශයෙන් මේ උතුම් ශ්‍රී සද්ධර්ම දේශනාව හැම දිනාගේම ජීවිතවලට ඒකාන්තයෙන් යෝනිසෝ මනසිකාරයක් වේවා පිහිටක් වේවා පිළිසරණක් වේවා හැම දිනාටම ධර්මාබෝධය කරලා මාර්ගඵලලාභී කෙනෙක් වීමේ උතුම් වාසනාව ලැබේවා කියලා සාදු කියලා අපි ආශිර්වාද කරනවා හැම දිනාටම ධර්මාබෝධය ලැබේවා කියලා
ප්‍රාර්ථනා කරනවා. හොඳයි අද දවසේදී අපි ඒ අනුව ධම්ම සාකච්ඡාව ධර්ම දේශනාව නිමාවටපත් කරනවා. ඒ නිසා හැම දිනාටම අද දවසේදී මේ උතුම් ධර්ම සාකච්ඡාවෙන් ධර්ම දේශනාවෙන් දහම් කරුණු විමසී සාකච්ඡා කිරීමෙන් ලැබෙන ලද උතුම් කුසලානිසංස ධර්මයන් සබ්බ දානං ධම්ම දානං ජිනාති කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මුළු අහස උසට සිවුරු කන්දක් ගොඩ ගහලා ආහාර කන්දක් ගොඩ ගහලා මහා සංඝරත්නය අහස උසට ගොඩ ගහලා පූජා කරත් ඒ සෑම දෙයකම වඩා මේ එකේ ධර්මපදයක් කෙනෙක් මිනිසුන්ගේ ජීවිතයට කියලා දෙනවා නම් ඒ ධර්මපදයකින් ඒ ජීවිත සැනසෙනවා නම් යම් කිසි කෙනෙක් යෝනිසෝ මනසිකාරය උපදවා ගන්නවා නම් අර දාන ආදී කුසල කර්ම සෑම දෙයක්ම කරන්න හේතු වෙන්නේ ඒ උතුම් ශ්‍රී සද්ධර්මය ඇසීම නිසා. ඉතින් ඒ නිසා පින් දහම් කරනත් ධර්මීය ඕනි ධර්මයේ නිතන මේ කිසිම දෙයක් විද්‍යාමාන වෙන්නේ නැහැ. ඒ නිසා කියනවා මේ සෑම දානයකටම වඩා ධර්ම දානයම අග්‍රයි උතුම් වෙනවා කියලා. ඉතින් ඒ නිසා ඒකෙන් කියන්නේ දානමාන ආදී පින්කම් නොකර ඉන්නවා කියන එක නෙවෙයි. ඒ නිසා ඒ වගේ ආනිසංසක් තියෙනවා සසරට අනිවාර්යෙන් මේවා. ඒ නිසා ධර්ම දානය සිදු කළ අද දවසේදීත් රැස් කර ගන්නට යෙදුණු අප්‍රමාණ කුසලානිසංස ධර්මයන් අපි පින්කමේ ධර්ම දේශනාව සඳහා දෙවියන්ටත් ආරාධනා කරා. ඒ සියලු දෙවියන්ටත් පොළොවාසී දෙවියන්ගේ පටන් අකණ්ඨා බඹලෝ දක්වා විසිරී පැවතුණු සියලු සම්‍යක් දෘෂ්ටික දිව්‍ය ගණ සමූහයා මේ පින් සාදුනාදෙන් අනුමෝදන් වෙත්වා. ඒ වගේම අපට යම් කිසි ඉෂ්ඨකාරක දෙවියෙක් සිටිනවා නම් අපගේ නිවෙස් වලට රැකවරණය සලසන දෙවියෙක් ඉන්නවා නම් ඒ සෑම දිව්‍ය මණ්ඩලයටම ශාසන මාමුක හිතයිසී සියලු දෙවියන්ට මේ පින් පෙත් සාදුනාදෙන් අපි අනුමෝදන් කරමු. සියලු දෙවියෝ මේ පින් සාදුනාදෙන් අනුමෝදන් කරගනිත්වා කියලා හැමෝම එක දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා ඉරං රක්ඛන්තු බුද්ධ ශාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා ඉරං රක්ඛන්තු බුද්ධ දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා ඉරං රක්ඛන්තු බුද්ධ ශාවකං. ඉරං රක්ඛන්තු මං පරන්ති. එත්තාවතාච අම්මේහි සම්පතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බේ භූතා අනුමෝදන්තු සබ්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. සාදු සාදු සාදු. එවැනි පින්වතුනි රැස් කර ගන්නට යෙදුණු අප්‍රමාණ කුසලානිසංස ධර්මයන් මේ විදිහේ ධර්ම සාකච්ඡාවෙන් දැක්වෙන අප්‍රමාණ කුසලානිසංස ධර්මයන් ඒ වගේම මළගේ ඥාතීන්ටත් අපි අනුමෝදන් කරමු. මේ උතුම් ශ්‍රී සද්ධර්මය අහලා යම් කිසි සසර දෝෂයක් නිසා අකුසල සිත් ජනිත වීමෙන් කුසලයේ තුල සිත නොපැවැත්වීමෙන් මරණයටපත් වුණු මේ වසංගත රෝගී තත්ත්වෙන් බොහෝ පිරිසක් මිය පරලොව ගිහිල්ලා පින්කමක්වත් අනුමෝදන් වීමට හැකියාවක් නැතුව මේ විදිහේ සද්දින බණක් තියාගන්න විදිහක් නැතුව දාන ටිකක් පූජා කළ ඒ අයට පින්පෙත් අනුමෝදන් කරගන්න බැරි ජීවිත ගොඩාක් අපිට සිහිපත් කරනවා පින් අනුමෝදන් කරන්න. ඉතින් මේ හැම දිනාටම මේ වසංගත රෝගී තත්ත්වයෙන් ලංකාවේද ලෝකයේ පුරා මිය පරලොව සෑම සියලු දිනාටම අපි කරුණාවෙන් මෛත්‍රියෙන් යුක්තව මේ පින් අනුමෝදන් කරමු. ඒ වගේම මේ පින්කමට අරමුණු කළා වූ මේ උතුම් ධර්ම දේශනාව සිද්ධ කිරීමට අරමුණු වුණා වූ මේට සද්දීනකට ඉහතදී මිය ගිය පර්සි සෙනවිරත්න පියාණන් සිහිපත් කරගන්න. ඥාති ධර්මයක් වශයෙන් අපගේ ඥාතියට අපගේ හිතයිෂී මිත්‍රයාට අපගේ පියාට අපගේ බාප්පට මේ විදිහට ඔබ සිහිපත් කරන ඥාතියාව සිහිපත් කරගන්න. ඒ ඥාතියාත් මේ මොහොතේ මේ පරිලෝක දින පින් ලබාගත හැකි තැනක ප්‍රතිසන්දි ලැබලා ඉන්නවා නම් මේ උතුම් පින්කම දැක බලා අනුමෝදන් කරගනිත්වා. ඔබගේ නිවසේ සිට ඔබ පින් අනුමෝදන් කරන සිතෙන් අරමුණු කරන්න. සද්දිනකට හේතුීමිය පල්ලව යන් හේතුණු ඒ අපගේ ප්‍රසිද්ධ රත්න පියාණන් ඇතුළු අපගේ සහලේ ඥාතින් යම් තාක් මේ පල්ලව ඥානන්නේ හැම දිනාටමත් මේ වසංගත රෝගී තත්ත්වයෙන් මේ පල්ලවගේ සෑම සියලු දිනාටමත් මේ මහා පින්කම එකසේ අනුමෝදන් කරමි අනුමෝදන් වෙත්වා. ඒ හැම දිනාම මේ උතුම් ධර්මානිසංස බලයෙන් සංසාර දුක නිවා ගනිත්වා. සංසාර දුකින් අත මිදෙත්වා. දෙලොව යහපත පිණිස උතුම් ධර්මාබෝධය පිණිස අපගේ මිය පල්ලවගේ ඥාතින් මේ පින් එකසේම අනුමෝදන් කරගනිත්වා. නිවනින් සැනසේවා කියලා සාදු කියලා මනගේ ඥාතීන්ට පින් කරන්න. හොඳයි හැම දිනාම පිට අනුමෝදන් කරමු. ඉදම් මේ ඥාතේනං හෝතු
සුඛිතා හුන්තු ඥාතයෝ ඉදං මේ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ ඉදං මේ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ සබ්බේ සත්තාච මග්ගට්ඨා හිතාච අහිතාච මේ අනුමෝදිත්වා ඉමං පුඤ්ඤං පුඤ්ඤස්සු අමතං පදන්ති සාදු සාදු සාදු. ඒ වගේම අද දවසේදී මේ උතුම් ධර්ම දේශනාව රැස්වෙච්ච අප්‍රමාණ කුසලානිසංස ධර්මයන් පින්කමේ දායකත්වයේ දරන අනුසා කාර්ය පෙරමුණ මහත්මිය ඇතුළේ පවුලේ සෑම සියලු දෙනාටමත් ධර්ම දේශනාව සඳහා සහසම්බන්ධ වූ ඔබ හැම දෙනාටම ඔබගේ නිවෙස් වල සිටින සෑම සියලු දෙනාටමත් නිදුක් නිරෝගී සුව සම්පන්නිය පිණිසත් රෝගීව සිටින සෑම සියලු දෙනාටම නිදුක් නිරෝගී චිර ජීවනය ලැබීම පිණිසත් මේ උතුම් ධර්ම දේශනාව ශ්‍රවණය කිරීමෙන් ඔබගේ සිත පුරාවට මේ පැය පුරාවටම සිත කුසලයෙන් පිරිසුදු වුණා. ඒකාන්තයෙන් රාග දේශ මොහයන්ගෙන් පිරිසුදු වුණා. ඒ නිසා ඒන් රැස්විච්ච කුසලයේ අප්‍රමාණ ආනිසංසගෙන දෙනවා. ඒ නිසා මේ උතුම් කුසලානිසංස ධර්මය ඔබ හැම දිනාට මේ කාන්තයෙන් මේ ජීවිතය තුළදීම ධර්මාවබෝධය කරා යන්න ධර්මාවබෝධයට මන් පෙත් විවර වීම පිණිස ධර්මාවබෝධය කරාම දෙලොව යහපත පිණිස උතුම් නිර්වාණ ශාන්තිය පිණිසම එකසේම අපි අනුමෝදන් කරනවා හැම දිනම සාදු නාදයෙන් මේ පින්පෙත් අනුමෝදන් කර ගනිත්වා කියලා අපි අනුමෝදන් කරනවා. ඒ අනුව ඔබ හැම දිනාටම සියලු යහපත රැකවරණය සැලසේවා කියන අදහසින් යුක්තව මහා සංඝරත්නයේ වශයෙන් අපි ආශිර්වාද කරනවා වන්දනා කරගන්න. අභිවාදන සීරිස නිච්ඡං බුද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වත්තන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සංඛ්‍ය සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිද්දතු සුවපත් වේවා නිරෝගී වේවා සියලු යහපතම සැලසේවා.